කලින් සතියේදී 9 වසරට අදාළ පාඩම් වල පළවෙනි පාඩමේ අපි කොටස් කිහිපයක්ම පළවෙනි පාඩමේ මේ හાર્ඩ්වෙයාර් එහෙම නැත්නම් පිරිවිතට සකස් කිරීමේදී එහෙම නැත්නම් අපි කම්පියුටර් එකක් ගන්නකොට ඒ කම්පියුටර් එකේ කන්ෆිගරේෂන් බලන්න හැටි කලින් සතියේ ගිය මාසෙම අපි කතා කරා. ඊට පස්සේ අපි අවසානයේදී මම මොනිටර්ස් වර්ග 3 ගැන ඔයගොල්ලන්ට ලියන්න දීලා එතනින් නෝට් එක නවත්තලා ඇති. අද අපි එතනින් එහාට පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන හાર્ඩ්වෙයාර් වගේම මෘදුකාංග ගැනත් ඒ කියන්නේ දෘඩාංග වගේම මෘදුකාංග ගැන සැලකිලිමත් වෙන්න ඕන. අද අපි ඒ කොටස ගැන තමයි කතා කරන්නේ. විශේෂයෙන්ම දැන් අපි පරිගණකයක් මිලදී ගන්නකොට ගොඩක් දෙනෙක් වැඩි හිතන්නේ නැහැ මෘදුකාංග ගැන. සාමාන්‍ය අපි ලැප්ටොප් එකක් එහෙම ගන්නකොට නම් අපිට මෘදුකාංග ගොඩාක් දුරට ඒකට ඉන්ස්ටෝල් කරලා දෙනවා. ඩෙස්ක්ටොප් එකක් ගත්තොත් අපි බ්‍රෑන්ඩ් නිව් එකකට ගියොත් ඒක ඇසෙම්බල් කරලා දෙනකොට සමහරවිට ඔක්කොම සොෆ්ට්වෙයාර් එක තුල තියෙන්න නැති වෙන්න පුළුවන්. අපි පරිගණකයක් අලුතින් ගනිද්දී මෘදුකාංග පැත්ත දිහා සැලකිලිමත් වෙනකොට වැඩිපුරම හිතන්න ඕනේ ඒකේ තියෙන ඔපරේටින් සිස්ටම් එකේ එහෙම නැත්නම් මෙහෙයුම් පද්ධතිය මොකක්ද කියලා. හරිද? පරිගණකයක් නෙමෙයි අපි ජංගම දුරකථනයක් ගන්න ගියත් අපි බලන්න ඕනේ Android නම් ඒකේ තියෙන Android version එක මොකක්ද? දැනට තියෙන version 10 එකට දාලා තියෙන්නේ. Apple phone එකක් ගන්න ගියත් දැනට තියෙන අලුත් Apple OS එකට දාලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි Linux operating system වර්ගයකට පාවිච්චි කරන අපි බලන්න ඕනේ අලුත්ම මෙහෙයුම් පද්ධතියද තියෙන්නේ කියලා. එහෙම නැති වුණොත් අපිට මතුවෙනවා ගැටලුවක් මෙහෙයුම් පද්ධතිය අදාළව තමයි අපිට ඊට පස්සේ තියෙන අනිත් software පාවිච්චි කරන්න වෙන්නේ. මෙහෙයුම් පද්ධතිය පරණ වුණොත් අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඒකට පරණ software ටිකක් තමයි. හරිද? ඒක නිසා ඔය වගේ ගොඩක් මෘදුකාංග ගනිද්දී මෘදුකාංග ගැනත් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? අහෙන්න මම කිව්වේ නෑ. හරි එතකොට ඔන්න ওই දේවල් ගැනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම පරිගණකයක් මිලදී ගනිද්දී. හරිද? දාන මේ software මොනවද? මේ ඊළඟට දාන software license නේවද? license නොනේවද? ඕවා ගැන අපි අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට අපි ගන්න PC එකේ එහෙම නැත්නම් අපි ගන්න laptop එකෙන් අපිට අවශ්‍ය වැඩ කටයුතු කරගන්න බැරි වෙනවා. හරිද? ඒක නිසා අනිවාර්යයෙන්ම මේ හાર્ඩ්වෙයාර් පැත්ත විතරක් නෙවෙයි මෘදුකාංග ගැනත් අපි පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දැන් ගොඩක් අය කම්පියුටර්ස් ගනිද්දී මේ software ගැන වැඩි හිතන්නේ අපේ ගෙදර ගිහලා ඕන software එකක් දාගන්න පුළුවන්. එහෙම ඉතලා කම්පියුටර් එක අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ දැන් software දාන්න බෑ. ගොඩක් ප්‍රශ්න. සමහර අය software දානවා ටික දවසේ පාවිච්චි කරන්න පුළුවන් දවස් 30යි. ඒ කියන්නේ license version නෙවෙයි. ඔය වගේ විවිධ ගැටලු අපිට මතුවෙනවා. මෘදුකාංගෙව පාවිච්චි කරද්දී. හරිද? ඒක නිසා සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට දැනුමක් තියෙන්න ඕනේ මෘදුකාංග ගැන. එහෙම නැත්නම් අපිට මේ අපිට අවශ්‍ය කරන මෘදුකාංග පාවිච්චි කරන්න බැරි වෙනවා. අපිට ඕන software ටික install කරගන්න බැරි වෙනවා ඔයාගෙන ආපු කම්පියුටර් එකට. හරිද? විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධතිය. මෙහෙයුම් පද්ධතියක් දැන් ගත්ත ගමන් අපිට ගොඩක් වෙලාවට අපි බලන්න ඕනේ operating system. දැන් අපි lap එකක specification එක බලනකොට ඒක බලන්න ඕනේ එයා දැන් අපි තුමු 1,50,000ක් විතර වෙනවා මේ දවස්වල i3 10 generation එක. ඒකේ බලන්න ඕනේ configuration වගේම software මොනවද දාලා තියෙන්නේ කියලා. හේතුව තමයි දැන් සමහර ආයතන තියෙනවා උදාහරණයක් අපි අවාන්ස් හරි සිංගර් හරි මේ වගේ ආයතනයක් ගමු. ඒ වගේ ආයතනයක් සාමාන්‍යයෙන් ඔය දෙනවනේ මේ ශිෂ්‍යයන් සඳහා ගුරුවරු සඳහා කියලා වෙන් කළ ලැප්ටොප්. එතකොට ඒකේ මෙහෙයුම් පද්ධතිය ගොඩක් දුරට ගත්තාම මේගොල්ලෝ දාලා දෙන්නේ Windows 10 single language කියලා මෙහෙයුම් පද්ධතියක් තමයි ගොඩාක් දුරට. අපි ඒ ගන්න අපි වියදම් කරන මුදලත් එක්ක තමයි ඒගොල්ලෝ ඒක තීරණය කරන්නේ. බේසික් පැකේජ් එකක් තියෙන ලැප්ටොප් එකකට ගියොත් ඒගොල්ලෝ අපිට ඉන්ස්ටෝල් කරලා දෙන්නේ single language එක ලැන්ග්වේජ් එකක් විතරක් තියෙන operating system එක. මේකේ තියෙන ගැටලුව තමයි ඒ වගේ මේක home edition එක. එතකොට මේකේ ගොඩක් features අඩුයි. ගොඩක් දෙනෙක් මේක ගෙනාවට පස්සේ තමයි දන්නේ මේකට right. එතකොට අපිට මේව දාන්න බෑ, මේව ඉන්ස්ටෝල් කරන්න බෑ, මේ වගේ software දාන්න බෑ. ඒ වගේ දේවල් දන්නේ මේක ගෙනල්ලා පාවිච්චි කරද්දී. සමහර වෙලාවට අපි ලැප්ටොප් ගත්තට පස්සේ අපිට බැරි වෙනවා කවදාවත් වෙන operating system එකක් දාන්න බැරි වෙන අවස්ථා තියෙනවා. හරිද? එහෙම ලැප්ටොප්
මට හම්බෙලා තියෙනවා සමහර අය ගෙනල්ලා කියනවා මේ ඔපරේටින් සිස්ටම් එක දාන්න වෙනවා. එතකොට බලද්දි දාන්න බෑ. හේතුව තමයි ඒ අදාළ ආයතනයෙන් අපිට රුපියල් 10000ක් විතර අඩුවෙන් නම් දෙන්නේ ලැප් එකේ. ඒගොල්ලෝ ඒක සීමාකාරී විදියට සීමා කරනවා. මේයුම් පද්ධතිය අපිට ඕන ඒවා දාන්න බෑ. මව්පුවරුව ඩිසයින් එකේදී එහෙම නැත්නම් බයෝස් වලම ලියලෙවනවා වෙනත් මෙහෙයුම් පද්ධතිය මේකට සපෝට් කරන්න බෑ. අපි මේ දෙන ලයිසන්ස් එකට අදාළ මෙහෙයුම් පද්ධතිය විතරයි මේකේ වැඩ කරන්න පුළුවන්. එතකොට ප්‍රශ්නයක්. හරිද? ඒ වගේ අපි ලැප් එක ගනිද්දී හරි එහෙම නැත්නම් වෙන මොන හරි දෙයක් අනිවාර්යයෙන්ම ගනිද්දී ඩෙස්ක්ටොප් එකක් හරි ගමන්නේ ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි පාවිච්චි කරන මුදුකාංග ගැන. හරිද? මේ ඇහෙන්නේ නැහැ කිව්ව එක මම ආයෙ පොඩක් නැවතුවේ. මේ ඇහෙනවනේ. කාටද අපි මෙයාට ඇහෙන්නේ නැහැ කියලා කිව්වා. අයියෙන් කියනවා ඇහෙන්නේ නැහැ කියලා. දැන් ඇහෙනවද? ඇහෙන්නේ නැති කෙනාගේ අහන්නේ. chat එකේ මැසේජ් එකක් දාන්න ඕන ඇහෙන්නේ නැති කියලා ඇහෙනවද නැද්ද කියලා. දැන් ඇහෙනවද? ඇහෙනෝ සර් හරි. මොනවාද ඇහෙනව? මේ ඉන්නවා දෙන්නුනේ ඇහෙන්නේ නැලේ කියලා වෙන්නේ. හරි. එතකොට ඇහෙනෝ හරි. ඇහෙනෝ හරි. හරිද? ඊළඟට දැන් මුදුකාංග මිලදී ගණිතය ඔන්න එක මතක තියාගන්න. සාමාන්‍ය මේ ගැටලු එන්නේ ගොඩක් දුරට අපි ලැප් එක හරි ඩෙස්ක්ටොප් එක හරි ඇසෙම්බල් කරලා ගන්නකොට ගොඩක් දෙනෙක් විශේෂයෙන් දැන් ඕගොල්ලොන්ටත් අදහසක් නැහැ අපි ගොඩක් දුරට දැන් ඔයාට ඕනේ ගේමින් PC එකක් හරි මොකක් හරි එකක් ඇසෙම්බල් කරගන්න හાર્ඩ්වෙයාර් පැත්ත ගැන හොයනවා. VGA කාඩ් එක හොඳ එකක් දානවා. RAM එක 8GB විතර දානෝනේ. hard disk එක 2 TB විතර දා ගන්න ඕනේ. ඒ ටික ගැන හොයනවා. නමුත් software ගැන හොයන්නේ නැහැ. හරිද? ඒක නිසා ප්‍රශ්නයක් තියෙනවා. right මේ ඊළඟට මේ දැන් අපි කතා කරේ මුදුකාංග ගැන. ඔපරේටින් සිස්ටම් එකක් සල්ලි දීලා ගන්නවා නම් සාමාන්‍යයෙන් අපිට 12000ක් 15000ක් 25000ක් ඒ වගේ අමතර වියදමක් දරන්න වෙනවා. හැබැයි අපි සාමාන්‍යයෙන් ෆ්‍රී ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරනකොට ගොඩක් දෙනෙක් මේක කරන්නේ ක්‍රැක් කරලා පාවිච්චි කරනවා. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ හරියට මේක ක්‍රැක් කරොත්. ගොඩක් software එහෙමයි. අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රැක් version. ක්‍රැක් version ගොඩක් දෙනෙක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් අපේ කම්පියුටර් එකක් අපිට ඕන කරන software ඔක්කොම දාලා සාමාන්‍ය පරිගණකයක් ලක්ෂ 2-3කටවත් හදාගන්න බැරි වෙනවා. හේතුව එහෙම හැදුවොත් දැන් අපි මේ ලයිසන් එහෙම දාලා හැදුවොත් software ඔක්කොම හැම එකටම සල්ලි ගෙවලා තමයි install කරන්න වෙන්නේ. Photoshop ඕන නම් ඒකට ගෙවන්න වෙනවා. ඊළඟට Windows 10 එකට ගෙවන්න වෙනවා. ඊළඟට තාම මොනාරි ඔය දාන software වලට ගෙවන්න ඕනේ. හැබැයි අපිට ඒ වෙනුවට crack version පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. ගොඩක් කල් crack කරලා පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව virus guard එකම පාවිච්චි කරලා තමයි පොඩි ගැටලු වෙන්නේ. crack version සමහරලාට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ virus guard වලින්. හරිද? ඒ යාළගේ ව්‍යාපාරයේ මත තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. හරි? එතකොට operating system එක සාමාන්‍ය Windows 10 වගේ license version එකක් ගනිද්දී ඒකේ තියෙනවා වර්ග. Windows 7 වල 7 10 මේ 8.1 වල හැම එකම තියෙනවා. මුලින්ම වෙන්නේ home edition කියලා එකක්. home edition එක තමයි ගණන් අඩුම එක. ඒක තමයි සාමාන්‍යයෙන් advanced සිංගර්ලා වගේ අයගෙන් laptop එකක් ගත්තොත් ඒගොල්ලෝ දාලා දෙන්නේ ඒක තමයි license version එකක් කියලා ඒගොල්ලෝ install කරලා දෙන්නේ ඒක. නමුත් ඒකේ features අඩුයි. උදාහරණයක් Windows 10 එකේ තියෙනවා video edit කරන්න පුළුවන් software එකක්. සමහරවිට ඔයගොල්ලෝ දන්නේම නැති වෙයි. Windows 10 වල තියෙනවා video editing software එකක්. ඒකේ ගොඩක් effects දාලා ලස්සන video හදන්න පුළුවන්. ගොඩක් අය දන්නේ නැහැ. වෙන software පස්සේ දුවනවා මේ ළඟ තියෙන මේ ලේසිම software ගැන දන්නේ නැහැ. එතකොට මේ Windows 10 වල තියෙන මේ feature එක නැත්තම් මේ software එකේ තියෙන Windows 10 Pro edition එකේ විතරයි. හරිද? එතකොට අපි ගන්න අර home basic ඒ වගේ edition වල දානත් අඩුයි. ඒවයි ඔය කියන software ඔක්කොම නැහැ. ඒ වගේම තමයි සමහර අපිට අවශ්‍ය වෙන software ඒකට දාන්නත් බෑ. ඒ වගේ විවිධ ප්‍රශ්න තියෙනවා මෙහෙම පද්ධති වල. ප්‍රශ්න නෙවෙයි ඒව ඇවිල්ලා යාළගේ ව්‍යාපාරයට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලෝ දන්නවනේ දැන් අපි
ඕනම දෙයක් ගන්න ගියාම මේකේ ක්වොලිටි එකෙන් අඩු එක ක්වොලිටි එකෙන් ඊට පස්සේ පොඩ්ඩක් හොඳ එක ඊට පස්සේ හයි ක්වොලිටි එක හැම දෙයකම තියෙනවානේ ඒ වගේ ප්‍රයිස් වෙනස් වෙනවා වගේම ඔපරේටින් සිස්ටම් එකේ ප්‍රයිස් එක Windows 10 එක ගත්තදී එක එක මිල ගණන් වලට තියෙනවා. එහෙම හදලා තියෙන යාළුවගේ බිස්නස් එකත් එක්ක යන විදිහට තමයි ඒක එහෙම කළා තියෙන්නේ. හරිද? ඊළඟට ක්‍රැක් version අපිට ඔය ඕනම එකක් මේ ෆ්‍රී ඉන්ස්ටෝල් කරලා ක්‍රැක් කරලා කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව. එහෙම ක්‍රැක් කරලා පාවිච්චි කරාම ඔය ඕන software එකක් දාගෙන අපිට ගොඩාක් වැඩ කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි දාන අනිත් software අපිට ක්‍රැක් කරලා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරිද? වෛරස් ගාඩ් එකක් එහෙම හොඳ ගාඩ් එකක් දාගෙන පාවිච්චි කරොත් කිසිම ගැටලුවක් නැතුව අවුරුදු 3-4ක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි එහෙම ක්‍රැක් කරනකොට හොඳ ක්‍රැක් එකක් හොයාගන්න ඕනේ software ටික හරියට හදාගන්න. හරිද? අපි ඒක කියන්නේ ක්‍රැක් කරනවා කියලා. CRACK. එතකොට ඒකෙදි කරන්නේ මෙහෙයුම් පද්ධතිය ඔරිජිනල් මෙහෙයුම් පද්ධතිය ඉන්ස්ටෝල් කරනවා. ඒකේ ලයිසන්ස් එක අන්තර්ජාලය හරහා Microsoft වලට අහුවෙන්නේ නැති වෙන්න හංගලා තියාගන්න. හරිද? ක්‍රැක් කරාම වෙන්නේ ඒක. එතකොට කවදාවත් ඉන්ටර්නෙට් එක හරහා අපි මොන දේ කරත් අපේ ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ID එක Microsoft එකට අහු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට කවදා හරි ඔක මොන හරි software එකක් මාර්ගයේ සමහරට අහු වෙන්න පුළුවන් ඔයා පාවිච්චි කරන software වලින්. නමුත් ගොඩක් කල් අපිට ඒක ගැටලුවක් නැතුව පාවිච්චි කරගෙන යන්න හැකියාව ලැබෙනවා crack version එක පාවිච්චි කරොත්. හරි ඔය වගේ ඔපරේටින් සිස්ටම් පාවිච්චි කරද්දී ඔන්න ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන. කම්පියුටර් එකක් ගන්නදී අපි ගන්න ඔපරේටින් සිස්ටම් එකක් ඒක ගන්න කඩෙන් අහන්න ඕනේ right mail app එකේ මොකක්ද ඔපරේටින් සිස්ටම් එක කියන්නේ. ඒකට ඒක කියනවා Windows 10. හරි Windows 10 නම් හරි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි හෙව්වේ. එහෙම කියලා ගන්න යන්න එපා. අනිවාර්යෙන් බලන්න ඕන Windows 10 මොකක්ද තියෙන්නේ කියලා අහන්න ඕනේ එතකොට. right එතකොට ඒගොල්ලෝ කියනවා නම් මේකේ තියෙන single language. එහෙම නැත්නම් home basic. එහෙම නැත්නම් home එක. තේරෙනවනේ වචනේ home basic. basic කියන්නේ මුල් අවස්ථාවේ කියන්නේ Windows 10 වල තියෙන සංවර්ධනය කරපු operating system වලින් පළවෙනි version එක. home එක නැත්නම් home basic එක. ඊට පස්සේ එතනින් එහාට යනකොට pro එක තියෙනවා ultimate තියෙනවා ඔය වගේ එක එක edition තියෙනවා. ඒ වගේ features වැඩි. හරිද? ඒ වගේ operating system එකක් ගනිද්දී ඒ දේ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට අනිත් software office package එක ඔය වගේ අනිත් තියෙන හැම software එකක් ගැනවත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. එහෙම නැති වුණොත් එහෙම නැති වුණොත් ඉතින් අපිට අවශ්‍ය දේවල් අපිට පරිගණකයෙන් කරගන්න බැරි වෙනවා. හරිද? හරි. එතකොට මේ දැන් ඔපරේටින් සිස්ටම් එක දැන් අපි හાર્ඩ්වෙයාර් ගැන කතා කරන්නේ ඊළඟට හાર્ඩ්වෙයාර් කෙලින්ම සම්බන්ධ වෙන්නේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක. ඔපරේටින් සිස්ටම් එකේ විතරක් අපි වැඩ කරන්නේ නැහැනේ පරිශීලකයා වැඩ කරන්නේ නැහැනේ ඔපරේටින් සිස්ටම් එකේ විතරක්. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක හරහා තව මුදුකාංග අපි ඉන්ස්ටෝල් කරනවා ඔෆිස් පැකේජ් එක දාගන්නවා ඒ softwares උත් එහෙමයි. හරිද? ඒ softwares උත් එහෙමයි. අපි අනිවාර්යයෙන්ම use කරද්දී ඒ software ඔක්කොම එක්ක license එක පාවිච්චි කරන්න ඕනේ නැත්නම් crack version පාවිච්චි කරන්න ඕනේ. හරිද? උදාහරණයක් ඔෆිස් පැකේජ් එකේ 2007 ආවට පස්සේ 2010 2013 2016 2019 ඔය විදිහට එක එක version ආවනේ. ඔය ආපු version වලින් සාමාන්‍යයෙන් 2007 පස්සේ 2010 13 දෙකම සාර්ථකයි. 16 19 තාම පොඩි පොඩි අඩුපාඩු සහිතව තමයි වැඩ කරන්නේ. නමුත් හොඳයි. නමුත් 2007 10 තියෙන තරම් ෆන්ක්ෂන් සමහරලාට නෑ. ගොඩක් වෙලාවට ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැති ප්‍රශ්නේ නෝ. ඒ වගේ ප්‍රශ්න ඉන්නේ ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ දාලා තියෙන ඔෆිස් පැකේජ් එක ෆ්‍රී version එකක් නා. හරිද? ඒ කියන්නේ ට්‍රැක් කරලත් නෑ. ඔයා සල්ලි දීලා අරගෙනත් නෑ. නිකන් ඩවුන්ලෝඩ් කරලා නම් දැම්මේ. ඒක අනිවාර්යයෙන්ම ෆ්‍රී version එකක්. එහෙම වුණාම ටික දවසක් අපරිම දවස් 30යි ඔය තියෙන ෆන්ක්ෂන් ටික ඔක්කොම වැඩ කරන්නේ. එක්ක ඔයා ડોකියුමන්ට් එක හදන්න දෙනවා සේව් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ මොන හරි තව සමහරලාට ඔයාට වැඩ කරන්න දෙන්නේ උඩරෙම පිටු 10යි. ඔය වගේ එක එක ලිමිටේෂන් එක තමයි අපි ලයිසන් නැති ඔපරේටින් සිස්ටම් එකක් ගත්තොත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඒක නිසා මතක තියාගන්න software පාවිච්චි කරද්දී හැම software එකක්ම එක්ක ලයිසන් එකව පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් ලයිසන් එකක් ඔයාලට ගන්න බැරි නම් අනිවාර්යයෙන්ම ඔයා ඒක පාවිච්චි කරන්න ඕනේ
ලයිසන් එකක් ගන්න සල්ලි එච්චර වියදම් කරන්න අමාරු වෙනවා. ඔයා පාවිච්චි කරන්නේ ක්‍රැක් වර්ෂන්. හරිද? ක්‍රැක් කරගන්න ඒවා ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකෙන් එහෙම හොයාගන්න පුළුවන්. ඒ දේවල් අනිවාර්යයෙන්ම හොයලා ක්‍රැක් එකක් හදා ගන්න ඕනේ. නැත්නම් ටික දවසකින් ඔයාට වැඩ කරන්න බැරි වෙලා යයි. හරි ඔන්න දැන් මේ එක එක ප්‍රශ්න එනවානේ මම මේවා බලනවා කම්පියුටර් එකෙන් ඕගොල්ලෝ වෙන ප්‍රශ්න බලන ගමන් තමයි උත්තර දෙන්නේ. එක්කෙනෙක් අහනවා Windows 10 Pro එක හොඳයිද කියලා. Windows 10 Pro එක හොඳයි. හැබැයි Windows 10 Pro එක ඇත්තම ඒක හොඳ ෆීචර්ස් ඔක්කොම තියෙනවා Windows 10 Pro එකේ. ඒක හොඳයි. ඒක තමයි දෙන්න මේ සාමාන්‍යයෙන් එඩිෂන් වලින් ගත්තාම টপ ලෙවල් එකේ තියෙන එකක් තමයි Windows 10 Pro එක. ඒක හොඳයි. හැබැයි ක්‍රැක් වර්ෂන් එකක් ෆ්‍රී නම් පාවිච්චි කරන්න එපා. එතකොට ෆීචර්ස් අඩුයි. අප්ඩේට් වෙන්නේ නැහැ. හරිද? අප්ඩේට් උනේ නැහැ කියන්නේ අපිට තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් වැඩි වෙනවා. ඔයා පාවිච්චි කරන software එක ලයිසන් උත් නැහැ, ක්‍රැක් එකක් නැත්නම් ගොඩක් මේව දිනවා හරියට ක්‍රැක් කරුවොතින් නිවැරදි ආකාරයට ක්‍රැක් කරුවොතින් අප්ඩේට් එක පාවිච්චි කරන්න පුළුවන්. අප්ඩේට් නැහැ කියන්නේ සමහරලාට ඒ මෘදුකාංගයට අදාළ වෙනත් මෘදුකාංගයක කියන වෛරස් එන්න පුළුවන්. හරිද? ඊළඟට අලුතෙන් එකතු වෙන ෆීචර්ස් ඔයා දන්නවත් නැහැ මේ software එකට. ඒ කියන්නේ ඔයාලට ලැබෙන්නේ නැහැ අප්ඩේට් එකක් නැහැ කියන්නේ. අලුත් වීමක් නැහැ කියන්නේ අලුතෙන් එකතු වෙන කොටස් ඔයාලට දෙන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ දේවල් තියෙනවා. පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම equalization එක crack කරලා use කරන්න ඕනේ. එතකොට මේ මෘදුකාංග ගත්තාම ඉස්සෙල්ලම දැන් පරිශීලකයා ඕගොල්ලෝ මම කම්පියුටර් එක පාවිච්චි කරලා ඉස්සෙල්ලම සම්බන්ධ වෙන්නේ උදාහරණයක් අපි ડોකියුමන්ට් එකක් හදනවා නම් Word එකට ගහනත් එක්ක. හරිද? යෙදවුම් මෘදුකාංග එක්ක. මේ යෙදවුම් මෘදුකාංග කෙලින්ම සම්බන්ධ වෙන්නේ ඔපරේටින් සිස්ටම් එකත් එක්ක. යෙදවුම් මෘදුකාංග ක්‍රියාත්මක වෙන්නෙම ඔපරේටින් සිස්ටම් එක ඇතුලේ. ඊට පස්සේ ඔපරේටින් සිස්ටම් එක ගත්තාම එයා කෙලින්ම හાર્ඩ්වෙයාර් කොටස් වලට සම්බන්ධ වෙලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරිද? ඕගොල්ලෝ උදාහරණයක් හිතලා බලන්න. හાર્ඩ්වෙයාර් කොටස් ටික අපේ කම්පියුටර් එකේ තියෙන මේ යකඩ කෑලි ටික ඔක්කොම ටර්න් ඔෆ් කරලා දාන්න පුළුවන් නේද? ඔපරේටින් සිස්ටම් එකේ තියෙන ෂට් ඩවුන් එහෙම නැත්නම් ටර්න් ඔෆ් කියන විධානයට. ඒ අර Word වලටවත් Excel වලටවත් PowerPoint වලටවත් Sketch වලටවත් බෑනේ කම්පියුටර් එක ඔෆ් කරන්න. කම්පියුටර් එක ඔෆ් කරන්න. ඒ කියන්නේ මේ හાર્ඩ්වෙයාර් කොටස් වලට අතින් අල්ලන්න පුළුවන් කොටස් වලට බලපෑම් කරන්න පුළුවන් මෙහෙයුම් පද්ධතියකට විතරයි. හරිද? ඒකනේ තියෙන්නේ like ෆෝන් එක ගත්තත් ෆෝන් එකේ power button එක press කරාම ඉතිහාම power off කියන එක එන්නේ Android මෙහෙයුම් පද්ධතිය තමයි ඒක තියෙන්නේ. අපි power off දුන්නාම අපේ ෆෝන් එක off වෙලා යනවා. කම්පියුටර් එකත් එහෙමයි shut down එහෙම නැත්නම් turn off දුන්නාට පස්සේ කම්පියුටර් එක off වෙලා යනවා. ඒ කියන්නේ පරිගණකයේ තියෙන කොටස් වලට, ඒ කියන්නේ දෘඩාංග කොටස් වලට කෙලිම බලපෑම් කරන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් වලට විතරයි. සාමාන්‍ය යෙදවුම් මෘදුකාංග වලට සාමාන්‍ය මේ ඔපරේටින් සිස්ටම් වලට විතරයි සාමාන්‍ය මේ දෘඩාංග වලට යම් කිසි බලපෑමක් කරන්න පුළුවන් වෙන්නේ. අනිත් ඒවාට නම් මුකුත් කරන්න බෑ. හරිද? right ඊළඟට මේ අපි දැන් මෘදුකාංග ගැන නෝට් එක පොඩ්ඩක් ලියාගෙන මෘදුකාංග ගැන මම ඔයගොල්ලන්ට දෙන්නම්. සාමාන්‍ය ඔපරේටින් සිස්ටම් වල තියෙන අලුත් වර්ග ඊළඟට ඔය තියෙන දේවල් ටික දීලා අපි ඊළඟට කතා කරමු. සාමාන්‍යයෙන් පරිගණකයක් ගන්නදී ඊළඟට බලන්න ඕනේ වොරන්ටි එක ගැන. මාතෘකාව ලියා ගන්න ස්ථාපිත මෘදුකාංග. මාතෘකාව ලියා ගන්න ස්ථාපිත මෘදුකාංග.
හරියට මාතෘකාව ලියා ගන්න. ස්ථාපිත මෘදුකාංග. මාතෘකාව ස්ථාපිත මෘදුකාංග. ස්ථාපිත මෘදුකාංග. ස්ථාපිත මෘදුකාංග. වරහන් ඇතුලේ ලියන්න. installed software. Installed software. Installed software. Installed software. ස්ථාපිත මෘදුකාංග වරහන් ඇතුලේ installed software. Installed software. Installed software. ඒකේ යටතේ ලියන්න පරිගණකයක් මිලදීගත් පසුව මේ ටික දෙන්න. ස්ථාපිත මෘදුකාංග ඊට පස්සේ අර තේන් පටන් ගන්න. පරිගණකයක් මිලදීගත් පසුව එය භාවිතයට ගැනීම සඳහා ඒ තුල පරිගණකයක් මිලදීගත් පසුව එය භාවිතා කිරීම සඳහා ඒ තුල මෘදුකාංග ඒ භාවිතා කිරීම සඳහා ඒ තුල මෘදුකාංග
මෘදුකාංග ගබඩාකර තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. ගබඩාකර තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෘදුකාංග 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 තෝරා ගැනීමේදී මෙහෙයුම් පද්ධතියේ සිට යෙදූ මෘදුකාංග තෙක් එම පරිගණකයට භාවිතා කළ හැකි ඒවා තෝරා ගත යුතුය. එම පරිගණකයට භාවිතා කළ හැකි ඒවා තෝරා ගත යුතුය.
හරිද? ලිව්වද? right ඊට පස්සේ එතනම යටින් යන්න වෙනම ලියන්න පරිශීලකයා හා දෘඩාංග අතර 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 සම්බන්ධතාවය ගොඩනැගීමට පරිශීලකයා හා දෘඩාංග අතර සම්බන්ධතාවය ගොඩනැගීමට මෙහෙයුම් පද්ධතියක් තිබිය යුතු අතර 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 මෙහෙයුම් පද්ධතිය මගින් මෙහෙයුම් පද්ධතිය මගින් මෙහෙයුම් පද්ධතිය මගින් මෙහෙයුම් පද්ධතිය මගින් දෘඩාංග කොටස් හා අනිකුත් මෘදුකාංග මෙහෙයවීම සිදු කරයි. දෘඩාංග කොටස් හා අනිකුත් මෘදුකාංග මෙහෙයවීම සිදු කරයි. දෘඩාංග කොටස් හා අනිකුත් මෘදුකාංග මෙහෙයවීම සිදු කරයි. මෙහෙයවීම සිදු කරයි. වෙනම ලියන්න මෙහෙයුම් පද්ධති වරහන් ඇතුලේ ඔපරේටිං සිස්ටම් මෙහෙයුම් පද්ධති වරහන් ඇතුලේ ඔපරේටිං සිස්ටම් විවිධ සමාගම් මගින් නිර්මාණය කරන අතර විවිධ සමාගම් මගින් නිර්මාණය කරන අතර
විවිධ සමාගම් වගේ නිර්මාණය කරන අතර දෙක තුනයි. විවිධ සමාගම් වගේ නිර්මාණය කරන අතර පරිගණක පරිශීලකයන් බහුතරයක් භාවිතා කරනුයේ 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 Microsoft සමාගමේ Windows operating system වේ Microsoft සමාගමේ Windows operating system වේ Microsoft සමාගමේ Windows operating system වේ Windows මෙහෙයුම් පද්ධති හැරුණුකොට ජංගම දුරකථන සඳහා Android මෙහෙයුම් පද්ධතිද ජංගම දුරකථන සඳහා Android මෙහෙයුම් පද්ධතිද
පරිගණක සඳහා Apple, Linux. පරිගණක සඳහා Apple, Linux වැනි Apple, Linux වැනි Apple, Linux වැනි මෙහෙයුම් පද්ධතිද භාවිතා වේ. මෙහෙයුම් පද්ධතිද භාවිතා වේ. වෙනම ලියන්න. මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමේදී මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමේදී මෙහෙයුම් පද්ධතියක් තෝරා ගැනීමේදී නිදහස් විවෘත ප්‍රභව නිදහස් විවෘත ප්‍රභව මෙහෙයුම් පද්ධතියක් හෝ නිදහස් විවෘත ප්‍රභව මෙහෙයුම් පද්ධතියක් හෝ නිදහස් විවෘත ප්‍රභව මෙහෙයුම් පද්ධතියක් හෝ මෙහෙයුම් පද්ධතියක් හෝ මෙහෙයුම් පද්ධතියක් හෝ මුදල් ගෙවා ලබා ගන්නා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකිය. මුදල් ගෙවා ලබා ගන්නා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකිය. මුදල් ගෙවා ලබා ගන්නා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකිය. මුදල් ගෙවා ලබා ගන්නා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකිය. මුදල් ගෙවා ලබා ගන්නා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකිය. මුදල් ගෙවා ලබා ගන්නා මෙහෙයුම් පද්ධතියක් භාවිතා කළ හැකිය. ඊට පස්සේ යටින් පොඩි අනුමාතෘකාවක් විදිහට ලියන්න. දෘඩාංග මෘදුකාංග හා පරිශීලකයා දෘඩාංග මෘදුකාංග හා පරිශීලකයා දෘඩාංග මෘදුකාංග හා පරිශීලකයා එකිනෙකට සම්බන්ධ වන්නේ පහත පරිදිය. එකිනෙකට සම්බන්ධ වන්නේ පහත පරිදිය. එකිනෙකට සම්බන්ධ වන්නේ පහත පරිදිය. right ඔන්න ඔයගලන්ට මම ස්ක්‍රීන් එකේ ෂෙයා කරලා තිනවා මේකේ මෙන්න මේ රූප සටහන අරගන්න පරිශීලක මෙන්න මේක විතරක් අඳින්න. හරිද? මේ රවුන්ඩ් එක අවශ්‍ය නැහැ. මේක ඕනේ නැහැ. මෙන්න මේක විතරක් අඳින්න. පරිශීලකයා මේ ඔයාගේ රූපේ තියෙන මෙතන මේක විතරක් ඉක්මනට අරගන්න ඔතන යටින්.
හරිද? ඊළඟට මාතෘකාවක් ලියා ගන්න. පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු තාක්ෂණික නොවන වෙනත් කරුණු. පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු තාක්ෂණික නොවන වෙනත් කරුණු. කීතකේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නම්. කීතක ටිකක් ඉන්න කලබල වෙන්න එපා. පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු තාක්ෂණික නොවන වෙනත් කරුණු. right කම්පියුටර් එකක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ තාක්ෂණික නොවන වෙනත් කරුණු කියන ඒවා ගැන අපි කතා කරොත් හරිද මේ එකක් තමයි මොන මේ ඉනක්කෝ මේ කවුද අපේ ජෙහෙඳුද කොයිද ජෙහෙඳු නෙවෙයි වෙන කවුරු හරි අහුව ප්‍රශ්නයක් වෛරස් ගාඩ් එකකට ලයිසන් එකක් ඕන කියලා අනිවාර්යෙන්ම වෛරස් ගාඩ් එකක් ෆ්‍රී වෛරස් ගාඩ් එකක් දාලා වැඩක් නෑ පුතේ හේතුව තමයි ෆ්‍රී වෛරස් ගාඩ් එකක් අප්ඩේට් වෙන්නේ එක්ක දවස් 30යි එතනින් එහාට ඒක අප්ඩේට් වෙන්නේ නෑ ඒක අප්ඩේට් දෙන්නේ නෑ කියන්නේ අලුතෙන් එන වෛරස් එයා අල්ලන්නේ නෑ වෛරස් එකත් ඔය අනිත් software වගේම හැමදාම අප්ඩේට් වෙනවා ඒක අලුත් වෙනවා එතකොට මේ අලුත් වෙන වෛරස් එක අල්ලන්න බෑ පරණ වෛරස් ගාඩ් එකට. හරිද? ඒ කියන්නේ අප්ඩේට් පරණ වෙච්ච වෛරස් ගාඩ් එකකට එයාගේ ඩේටාබේස් එකේ නැත්නම් මේ අලුත් වෛරස් එක එයාට අල්ලන්න බෑ.
එහෙම වුණාම අපි කොච්චර හොඳ වෛරස් කාඩ් එකක් දාලා තිබ්බත් වැඩක් නැහැ අප්ඩේට් වෙන්නේ නැත්නම් කම්පියුටර් එකට වෛරස් එනවා. ඒ වගේ තමයි අපි කොච්චර හොඳ මේ වෛරස් කාඩ් එකක් දාලා තිබ්බත් ඒකට ලයිසන් එක දාලා නැත්නම්. ඒ කියන්නේ අපි සල්ලි ගෙවලා අරගෙන නැත්නම් සාමාන්‍ය වෛරස් කාඩ් එකක් උදාහරණයක් අපි තුමු මේ ඉසෙට් හරි කැස්පිස් කයි හරි මේ වගේ වෛරස් කාඩ් එකක් ගත්තොදී 1500යි 1200යි ඔය වගේ එක ගණන් වලට දෙන අවුරුද්දක ලයිසන් එකක්. එතකොට මේ ලයිසන් එක ගත්තාම මේ අවුරුද්ද තුල ඔයාගේ කම්පියුටර් එකට බාහිරව ඉන්ටර්නෙට් යූස් කරන්න පුළුවන් ඔය Zoom app එකේ මේ ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හේතුව වෛරස් කාඩ් එකක් තියෙනකොට වෛරස් වලට එන්න දෙන්නේ නැහැ කිසිම මාධ්‍යයක. හරිද? කිසිම මාධ්‍යයක පෙන් ඩ්‍රයිව් එකකින් හරි ඉන්ටර්නෙට් එකකින් හරි එන්න දෙන්නේ නැහැ. හරිද? ඊළඟට එහෙම වෛරස් කාඩ් එකක් තමයි අපි දානවා නිකම් වෛරස් කාඩ් දාලා වැඩක් නැහැ. හැබැයි Windows 10 එකේ ඔයා පාවිච්චි කරන්නේ හොඳ version එකක් නා. ඒ කියන්නේ enterprises වගේ version එකක් නා. ඒකේ තියෙනවා Windows ලා දෙන වෛරස් කාඩ් එක. ඒක ගොඩක් හොඳයි. දැන් අලුතෙන් එන එක Windows Defender කියලා කියනවා. Windows ලගේ Windows 10 එකේ තියෙන Defender වෛරස් කාඩ් එක හොඳයි. හැබැයි ඔයාගේ operating system එක license කරලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඒක අප්ඩේට් අඩ කරනවා අලුතෙන් එන වෛරස් කාඩ් අල්ලන්නත් පුළුවන්. ඒක සාර්ථකයි Windows 10 එකේ තියෙන Defender වෛරස් කාඩ් එක. කලින් තිබුණා 7 එකේ 8 එකේ 8.1 එකේ එතරම් සාර්ථක නැහැ. නමුත් 10 එකට ආපු version එක ගොඩක් හොඳයි. හරිද? ඊළඟට අහනවා මේ ඔයගොල්ලෝගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. Intel Inside කියලා තියෙන්නේ මොකක්ද අහනවා. ඒ කියන්නේ processor එක Intel කියලා තමයි එකෙන් කියන්නේ. හරිද? ඊළඟට පරිගණකයක් ගනිද්දී දැන් අපි මාතෘකාව ලියුවේ තාක්ෂණික නොවන වෙනත් කරුණු අපිට මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ. පළවෙනි එක ඔයා කොටස් තෝරගනිද්දී ඩෙස්ක්ටොප් එකක් අපි ඩෙස්ක්ටොප් එක ගැන ඉස්සෙල්ලා කතා කරමු. ඔයා ඩෙස්ක්ටොප් එකක් ගන්න කොටස් තෝරගනිද්දී අනිවාර්යයෙන්ම ඔයා බලන්න ඕනේ මේ දාන කොටස් වල බ්‍රෑන්ඩ් නේම් එක මොකක්ද කියලා. උදාහරණයක් අපි මෙහෙම හිතමු ප්‍රොසෙසර් එකක් නම් AMD කියන ප්‍රොසෙසර් එකක් දානවා කියන්නේ ඔයාගේ කම්පියුටර් එක ටිකක් ස්ලෝ වෙයි. පරණ version ගැන කියන්නේ. හැබැයි අලුතෙන් එන AMD ලා Ryzen කියන ප්‍රොඩක්ට් එකක් ඔයා පාවිච්චි කරනවා. Ryzen කියන සීරීස් එකේ නැත්නම් AMD Ryzen කියන කැටගරි එක ඔයා පාවිච්චි කරනවා නම් ඒක ගේමින් වල යන ප්‍රොසෙසර් එකක්. ඒ අර ඒ දේවල් අතරලා ඔයා කෙලින්ම Intel ප්‍රොසෙසර් එකකට යනවා නම් Intel Inside කියලා පින්තූරය අලවන්නේ මේ වගේ PC සිස්ටම් යුනිට් එක ඉස්සරහා ඒකේ තියෙන්නේ Intel ප්‍රොසෙසර් එකක් කියන එක. Intel ප්‍රොසෙසර් එකක් කියන්නේ කල්පවත්ම හොඳයි ප්‍රොසෙසර් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. හොඳ performance තියෙනවා Intel තමයි ලෝකේ number 1 ඉන්නේ ප්‍රොසෙසර් වලින්. හරිද? ඊළඟට motherboard එක desktop එකක් ගන්නකොට බලන්න ඕනේ එක එක නම් වලින් motherboard එනවා. සාමාන්‍යයෙන් ජනප්‍රිය නැති නම් තියෙනවා කිහිපයක්. එකක් තමයි BioStar. තව තියෙනවා GP1 ඔය වගේ එක එක නම් තියෙන සාමාන්‍යයෙන් මිලියනුත් අඩු ටිකක් සාමාන්‍යයෙන් හොඳ motherboard ටිකක් ඒක version තියෙනවා. G31 ඔය වගේ එක එක නම් තියෙනවා G41 G81 ඒ වගේ එක version තියෙනවා. processor ගන්නව ඒක වෙනස් වෙනවා. හරිද? අපි තෝරගනිද්දී motherboard එක brand එකක් සාමාන්‍යයෙන් තෝරගනිද්දී ලංකාවට එන හොඳ ඒව තමයි Intel ගේ motherboard හොඳයි. ඊළඟට Gigabyte එක හොඳයි. හරිද? Asus ASRock හොඳයි. MSI එකක් දැන් හොඳයි. කලින් නම් ටිකක් එච්චර හොඳ තත්ත්වයක තිබුණේ නෑ MSI. නමුත් දැන් gaming පැත්තට යන හින්දා යාලගේ motherboard හොඳයි. වඩා හොඳයි. ඒ කියන්නේ MSI ඒවා gaming වලට නැත්තම් සාමාන්‍ය භාවිතා කරන කෙනෙකුට නම් Intel motherboard එක ගොඩක් හොඳයි. Gigabyte එකත් හොඳයි. Gigabyte ළඟ තියෙන යාලගේ product එනවා ගාන ටිකක් අඩුයි. සාපේක්ෂව Intel වලට වඩා ගාන අඩුයි. Asus ASRock කියන motherboard වර්ග දෙකක් එනවා. කාලයක් එක එක ලෙඩ තිබ්බ හින්දා ගොඩක් අය ගත්තේ නැහැ. කියන්නේ heat එක වැඩි වෙනවා වගේ ප්‍රශ්න තිබ්බ හින්දා දැන් ටිකක් ගැටලුවක් නැති වෙනවා. නමුත් common ලංකාවේ බහුතරයක් දෙනා පාවිච්චි කරන්නේ මේ වෙද්දී Gigabyte එක හේතුව ඒක සාමාන්‍ය product එක board එකේ හොඳ series එකකට ගියා ටිකක් ඒ කියන්නේ වැඩි series එකකට ගියා ගාන ටිකක් මිනිස්සුන්ට දරා ගන්න පුළුවන් Gigabyte motherboard එකේ. හොඳයි ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. warranty කාලය තුලදී catalog එක පාවිච්චි කරන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. processor එකක් නම් ඉතින් Intel තමයි යන්න ඕනේ සාමාන්‍ය processor එකක් ගන්න. ඊළඟට RAM card එකක්. RAM card එකක් ගනිද්දී අනිවාර්යයෙන්ම warranty එක ගොඩාක් දුරට අවුරුදු 5 හෝ ඊට වඩා වැඩිපුර දෙන RAM card එකක් ගන්න ඕනේ. performance පැත්තෙන් ගත්තාම ගොඩක් හොඳයි. අපි දන්නවා මේ Kingston ලගේ RAM card එක හොඳයි. සාමාන්‍යයෙන් ඒකේ ආයු කාලය ගොඩක් දුරට වැඩි Kingston ලගේ. ඊට පස්සේ ස්පීඩ් එක පැත්තෙන් ටිකක් වැඩි හොඳ RAM වර්ගයක් තමයි pen drive එහෙම වෙනවා. මේ ගොඩක් අය මේ බහුතරයක් දෙනා පාවිච්චි කරන විවිධ
නම් වලින් තියෙනවා RAM card ඔය සාමාන්‍යයෙන් මේ අපි මේ ලංකාවේ වෙනද පොලේ ගතොදී කිංස්ටන් තමයි සාමාන්‍යයෙන් මේ කියන්නේ ආයු කාලය වැඩි ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට එනවා මේ කිංස්ටන් ලගේ තියෙනවා එක එක වර්ග හයිපර් කියලා තියෙනවා. ඔය ගේම් වලට එවෙන්නේ ඒවා සාමාන්‍ය දෙයක් මිලියන් අධිකයි. නමුත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ අරුණාම තව තියෙනවා මේ A data කියලා එකක් තියෙනවා. A data කියලා එකක් තියෙනවා. සාමාන්‍ය එක නම් විතර quality එක නැහැ RAM එක මිලියන් අඩුයි. කල්පයක් ටිකක් ගොඩක් කල් පාවිච්චි කරනවා කියන එක ටිකක් ෂුවර් කරන්න අමාරුයි 3 years වගේ තමයි වොරන්ටි යන්නේ ඊළඟට නම් කර්සර් AR කියලා එකක් කියනවා කර්සර් කියලා කියනවා අපි ඒ කියනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා මේ trend set කියලා RAM එකක් කියනවා කර්සර් AR කියනවා ඒක ගොඩක් හොඳයි ඊළඟට Kingston ලගේ Kingston Hyper Fury ඔය වගේ ගොඩාක් කියවෙනවා අර data කියන එකක් තියෙනවා සාමාන්‍යයෙන් ලංකාවේ ඒක ටිකක් ආයු කාලේ පැත්තට අඩුයි ඊළඟට transcend එක එනවා RAM card වලින් සාමාන්‍යයෙන් transcend එක ගත්තාම Kingston වලට පස්සේ ඉන්න කෙනෙක් තමයි transcend pen drive එකේ වෙන්නේ ටිකක් හොඳයි RAM card එක speed එක වැත් එහෙම ගොඩක් හොඳයි සාමාන්‍යයෙන් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හරිද ඔන්න ඔය දේවල් බ්‍රෑන්ඩ් එක ගැන විශේෂයෙන්ම අපි සැලකිලිමත් වෙන්න ඕන අපි ගන්නකොට නිකම්ම ඔය උස්සන් වල වැඩක් නැහැ ඩෙස්ක්ටොප් එකක් ගන්නකොට ඕක ගැන සැලකිලිමත් වෙන්න ඕන ඊළඟට hard drive එකක් නම් hard drive එකක් ගන්නකොට සාමාන්‍යයෙන් Western Digital WD කියලා තමයි කියන්නේ ගොඩක් අය Toshiba කියන එක සාමාන්‍යයෙන් ලංකාවේ ටිකක් ජනප්‍රියව තිබුණා හේතුව ඒකේ මිල අඩුයි Toshiba brand එක නමුත් කාලයක් කල්පවත්ම පැත්තෙන් Toshiba වගේ කල්පවත්ම ටිකක් අඩුයි ඒක නිසා සාපේක්ෂව Toshiba වලට වඩා හොඳයි Western Digital එහෙම නැත්නම් WD කියන වර්ගය පාවිච්චි කරන්න පුළුවන් WD එකේ වර්ග තුනක් එනවා purple එක blue එක ice blue ඔය වගේ එක නම් තුනකින් එනවා අන්න ඒ වගේ ඔයාලට කැමති ඒ කියන්නේ product එකේ purple එක තමයි සාමාන්‍යයෙන් Western Digital එකේ හොඳම එක දම්පාඩි ස්ටිකර් එකක් තමයි ගැලවලා තියෙන්නේ ඒකේ කල්පවත්මම හොඳයි ඊළඟට තව එනවා Seagate කියලා brand එකක් Seagate ඒක made in Taiwan තමයි එන්නේ හොඳයි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් Seagate එකක් Toshiba එක නම් දැන් ටිකක් එනවත් අඩුයි මොකද මේ කම්පැනි එකේ ප්‍රශ්න නිසා දැන් භාවිතා වෙන අඩුයි ඒ ඩෙස්ක්ටොප් වලට ගන්න hard drive ගැන කිව්වහම ඔන්න ඔය වගේව තමයි නමුත් දැන් ඔය ගොඩක් අය SSD වලට එනවනේ solid state drive වලට gaming PC assemble කරනකොට hard disk දෙකක් අය කරන එකක් SSD අනිත් එක normal SSD එක ගන්නකොට ගොඩක් හොඳයි Kingston ලගේ solid state drive එක හොඳයි ඊට පස්සේ A data ලගේ යනවා ටිකක් ගාන අඩුයි කල්පවත්ම අර යාගේ RAM වගේ තමයි පොඩ්ඩක් මේ product කල්පවත්ම මාර්ගයේ ටිකක් අඩුයි ඊළඟට laptop එකකට බැලුවොත් දැන් කට්ටිය මේ message දානවා මේ මේ laptop එක හොඳයිද අර laptop එක හොඳයිද දැන් ඉතින් ගෙදරට ගෙන අපේ ගැන ආයෙ හොයන්න එපා ඉතින් මම දැන් හොඳ නැහැ කිව්වොත් ඒ පාර පස්සේ යන්නේ නේද මොකෝ ආ රිටර්න් කරන්නද එක එක නම් අහනවා මේ මගේ අහලා latitude හොඳයිද ඒ වගේ එක එක අහනවා latitude කියන මොඩල් එක ගත්තොත් ඒක පාරන ඉස්සර ඉඳලා ආපු මොඩල් එකක් brand new ද දන්නේ අරන් තියෙන්නේ ඒ වුණත් use latitude නම් repair කරන්න අමාරුයි පුතේ දැන් ගොඩක් පරණ latitude එක ඔය වගේ මේ ඕගොල්ලෝ මේ එවන ප්‍රශ්න මම මේ කියන්නේ Samsung hard disk හොඳයිද කියලා අහනවා හරි Samsung hard disk හොඳයිද කියලා අහනවා Samsung ලගේ hard disk දැන් එන්නේ නැහැ ඔය පරණ hard disk තමයි ඉන්නේ Samsung ලගේ අලුතෙන් එන්නේ නැහැ සර් keyboard එක latitude කියලා අහනවා මේ latitude කියන්නේ මොකද ඒක මේ Dell ලගේ එන මේ Dell කියන කම්පැනි එකේ ප්‍රධාන බ්‍රෑන්ඩ් එක Dell එයාලගේ එකක් තමයි මේ එන්නේ හොඳම වර්ගයේ මම කියන්නේ processor motherboard ඔක්කොගෙම Intel තමයි හොඳම බ්‍රෑන්ඩ් එක විදිහට ඉන්නේ ඊළඟට මේ සම්මුතිදාන ප්‍රශ්න Windows 10 Enterprises එක 3 GHz dual core processor එකක් මරිද කියලා අහනවා ඇත්තටම Windows 10 එක පාවිච්චි කරන dual core වැඩ කරනවා නමුත් ඒක minimum requirements ඒ කියන්නේ අඩුම requirements එක ඊට වඩා හොඳයි ඔයාලට මේ ආයෙත් කියනවා නම් lamp master එක AC high කරා වගේ තමයි හරි අසාර්ථකයි ටිකක් සමහර software එහෙම පාවිච්චි කරන්න බෑ කම්පියුටර් එක slow වෙයි ඒක නිසා අනිවාර්යයෙන්ම slow වෙනවා ඒක නිසා මේ
පුතේ ඩුවල් කෝ එක මදි. ඒ කියන්නේ සාමාන්‍ය Windows 10 එක නිර්මාණය කරේ i series එකේ processor වලට තමයි මේ Windows 10 මෙහෙයුම් පද්ධතිය ආවේ. දැන් අපි මොකද කරන්නේ අර lamp master AC වගේ තමයි ගැලපෙන්නේ නැති වාහනයකට තමයි AC හයි කරේ. ඒ වගේ තමයි ඔයගොල්ලෝ ගැලපෙන්නේ නැති පරිගණකයකට තමයි දුවා ගන්න අමාරු මෙහෙයුම් පද්ධතියක් දාන්නේ. එහෙම වුණාම කම්පියුටර් එක ස්ලෝ වෙනවා පාවිච්චි කරන්න අමාරු. ඩුවල් කෝ එක නම් ඉතින් හරියටම ගැලපෙන්නේ ඔයාලට පාවිච්චි කරන්න වෙන්නේ අනිවාර්යෙන්ම මේ Windows 7 තමයි. හරිද? Windows 10 එක i series එකේ ඕනම processor model එකකට ඇත්තටම හොඳයි. හරි? එතකොට මේ ඔන්න ඔය වගේ brand එක ගැන අපි අනිවාර්යෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හරිද? Dell වල Intel හොඳයිද? මෙහෙමයි. දැන් laptop ගත්තදී ගොඩක් සාමාන්‍ය ලංකාවට එන ප්‍රොඩක්ට් ගත්තාම Dell ගෙනවා, HP ගෙනවා, Asus එනවා, Acer එනවා, MSI එනවා. ඔය ප්‍රොඩක්ට් ටික අතරින් ගත්තාම ඔය ගොඩක් අය MSI අර අනිත් හැමෝම වගේ පාවිච්චි කරන Intel processor එක. හරිද? Intel සමාගමේ කෙලිම එවන්නේ නැහැ. ඒගොල්ලෝගේ Intel computers කියලා එන්නේ නැහැ. ඒගොල්ලෝ කරන්නේ CPU නිර්මාණය කරනවා අනිත් සමාගම් වලට විකුණනවා. හරිද? එතකොට ගොඩක් laptop වල desktop වල Intel processor එක තමයි තියෙන්නේ. ඒක ලෝකෙම තියෙන ජනප්‍රියම සහ මේ කල්පවැත්ම අනිත් දේවල් වලින් ගත්තාම හොඳම processor එක තමයි Intel. ඒක නිසා අනිත් කම්පැනි කරන්නේ Intel processor අරගෙන එයාලගේ ප්‍රොඩක්ට් නිර්මාණය කරනවා. එතකොට ඒගොල්ලෝගේ බිස්නස් එක හොඳට කරනවා. ඒක නිසා තමයි අපි Gigabyte මේ වෙන මොනවා හරි laptop එකක් ගෙනාවොත් desktop එකක් ගෙනාවොත් Intel Insight කියලා ගහලා තියෙනවා. ඇතුලේ තියෙන Intel කියලා ගහලා තියෙන එක. නැත්තම් දැන් Samsung කියලා ගත්තාම Samsungලා processor හදන්නේ නැහැ. Samsung computer එක ගත්තාම ඒකේ තියෙන Intel processor එක. හරිද? ඒක නිසා Intel processor තමයි සාමාන්‍යයෙන් හොඳ. ඒ අර ඔය MSI ලගේ එනවා, මේ AMD ලගේ Ryzen එක එනවා. ඒකත් හොඳයි. හරි. ඊට පස්සේ මේ laptop එකක් ගන්නදී අනිවාර්යයෙන්ම desktop එකේ වගේම ඇතුලේ තියෙන කොටස් ගැන ඔයගොල්ලෝ ස්පෙસિෆිකේෂන් එක පිරිවිතර බලලා චෙක් කරලා බලන්න ඕන. රයිට් මේකේ තියෙන මේ සර් කිව්ව ප්‍රොඩක්ට්ද තියෙන්නේ. ලැප් එකේ මේ hard drive එක ලැප් එකේ hard drive එක මොකද Toshiba තියෙන රයිට් එහෙනම් පොඩ්ඩක් හිතලා බලන්න ඕනයි. Seagate තියෙන්නේ ආයෙත් හොඳයි. WD තියෙන්නේ එහෙනම් හොඳයි. ඊළඟට RAM එක 4GB සාමාන්‍ය ලැප් එකක් ගන්නකොට අපි අහන්නේ නැහැ මේකේ වර්ගය මොකක්ද කියලා අහලා බලන්න. මේක නිකන් මේකේ බලන්නත් බෑ, ගලවල පෙන්නන්නෙත් නැහැ ලැප් එකක් ගන්නකොට. ඒනට අහලා බලන්න hard drive එක රයිට් මොකක්ද තියෙන්නේ, වර්ගය මොකක්ද කියලා අහන්න. හේතුව ඔයගොල්ලෝ සල්ලි දීලා ගන්න. ඒක නිසා අනිවාර්යෙන්ම brand name එක ගැන අහලා බලන්න. brand name එක දැන් සමහර අය කියනවා මේ brand එක නිසා ගණන් වැඩි. නමුත් ඇත්තට මේකේ brand name එක නිසා ගණන් වැඩි ඇයි? සාමාන්‍ය මේ පරිගණකයක් සාමාන්‍ය අඩු brand එකක් ගත්තාම එයාලට වඩා කල්පවැත්මදී අර ප්‍රසිද්ධ brand එකක් ගත්තාම ටික දවසක් හරි දවස් දෙකක් හරි කල්පවැත්මකින් වැඩි. හරි? ඒක නිසා මේ brand එක ගැන අහලා තමයි ගන්න ඕනේ. හරි? එහෙම නැත්නම් ඔක මේ ප්‍රශ්නයක් ඒ කියන්නේ කල්පවැත්මට ප්‍රශ්න ඇති වෙනවා ඔයගොල්ලෝ ගන්න කම්පියුටර්ස් වල. හරිද? ඊළඟට මේ hard drive brand එක PC එකෙන් බලන්න පුළුවන්ද කියලා අහනවා. ඒක පුළුවන්. ඔයගොල්ලන්ට සාමාන්‍ය විදිහට නම් බලන්න බෑ. ඒකේ තියෙනවා ඉස්සරහ අංකයක්. ඒ කියන්නේ T වලින් හරි S වලින් හරි W වලින් හරි පටන් ගන්න නම් W කියන්නේ Western Digital, S වලින් තියෙනවා නම් Samsung ඒ වගේ තියෙනවා. හරි? Samsung Seagate ඒ වගේ තියෙනවා. ඒ පටන් ගන්න අකුරු වලින් තමයි ඒක තීරණය වෙන්නේ. right ඊළඟට කම්පියුටර් එක ගණිතී බලන්න ඕනේ overall වගකීම කොච්චර තියෙනවද කියලා. හරිද? ඔයා බලන්න ඕනේ ඔයාට මේ අඩෙන් කොච්චර warranty එකක් දෙනවද කියලා. ඒ කියන්නේ මෙහෙමයි. දැන් company warranty කියලා එකක් කියනවා, කඩින් දෙන service warranty කියලා තව එකක් තියෙනවා. ඒ වගේ warranty එක එක වර්ග තියෙනවා. හරිද? ඒ වගේ වර්ග තියෙනවා. ඒ වර්ග ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. හරි? එහෙම නැත්නම් මේ දිවාන් හර්ෂිත මේ ඔයාගේ වීඩියෝ එක නම් මට ඕනේ නැහැ. හොඳේ මම ඕනෝ කියන්නම් දිවාන් මේ එක එක නිකන් අනුභව කරනකොට ඕන වගේ එක වීඩියෝ. හරිද? warranty එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. 3 years warranty එකක් හම්බුනා මෙට්‍රොපොලිටන් එකේ Acer එකට. ඔන්න අම කියලා කියනවා මේ ඔන්න එක දැන් ඔයගොල්ලෝ ගත්තේ වැඩ මේ කී වෙනවනේ නේ. ඔව් හරි දැන් ඔන්න ගත්ත ඒව ගැන දැන් සැලකිලිමත් වෙනවා. Acer කියන බ්‍රෑන්ඩ් එක ලංකාවට ජනප්‍රිය වුණේ අවුරුද්දක් දෙකක් වගේ කාලය තුල. හරිද? හේතුව HP Dell
ලැප්ටොප් වල තියෙන ප්‍රයිස් එක ටිකක් වැඩි Acer වලට වඩා රුපියල් 10000 15000 විතර වෙනසක් තියෙනවා. Acer ලගේ ප්‍රොඩක්ට් හොඳයි. ප්‍රශ්නේ තියෙන්නේ මුල් කාලේනම යාළුවගේ වගකීම තියෙන ගමන් ඇත්තටම ප්‍රොඩක්ට් එක හොඳයි. ගැටලුව තියෙන්නේ රිපෙයාර් වලට එහෙම පොඩි ප්‍රශ්න තියෙනවා. කෑලි එනවා අඩුයි තාම ලංකාවට. තව අවුරුදු 4-5ක් යද්දී හරියයි ඔක. දැනට නම් Acer ලගේ ප්‍රොඩක්ට් ටිකක් රිපෙයාර් කරන්න අමාරු මට්ටමේ තියෙනවා. හරිද? ඒ අර සාමාන්‍යයෙන් ලැප්ටොප් එකක් විදියට හොඳයි ඉතින් Acer එක. ඒ කියන්නේ අපේ බජට් එකට ගැලපෙන්න ගන්න පුළුවන්. හරිද? ඒ දේවල් ගැන ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. වොරන්ටි එක ගත්තාම ඒක තියෙනවා නිෂ්පාදක වගකීම, දීර්ඝකාල වගකීම සහ වැඩබිම් වගකීම කියලා වොරන්ටි තුනක්. හරිද? නිෂ්පාදක වගකීම ගැන තමයි අපි අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් එකක් ගන්න සැලකිලිමත් වෙන්න ඕන. නිෂ්පාදක වගකීම. ඒ කියන්නේ අපි කම්පියුටර් එක ගන්න ගියාම අහන්න ඕන මේකේ වොරන්ටි කොච්චර තියෙනවද? එතකොට ඒගොල්ලෝ කියයි අවුරුද්දයි, අවුරුදු 2යි, 3යි. ලැප්ටොප් එකක් ගන්න එපා අවුරුද්දක් නම් වොරන්ටි ඒ ලැප්ටොප් එක කවදාවත් ගන්න එපා. හේතුව තමයි සාමාන්‍යයෙන් ලැප්ටොප් එක ගෙන්නන කම්පැනියෙන් කඩේට විකුණන ෂොප් එකට අවුරුදු 3ක් හෝ 4ක් වොරන්ටි දෙනවා. අවුරුදු 3ක් දෙනවා 4ක් දෙනවා. නමුත් ඒගොල්ලෝ කස්ටමර්ට දෙන්නේ අවුරුදු 2යි 3යි උඩරිම. නැත්නම් අවුරුද්දයි. ඒකට හේතුව තමයි ඒගොල්ලෝ ගෙනාපු තුනේ ඉඳලානේ යාළුවා කම්පැනියෙන් අවුරුදු 3ක් වොරන්ටි දෙන්නේ. අපි තුන් 3යි කියලා. එතකොට මේක මාස 6ක් විතර කඩේ තිබුණා නම් විකුණුනේ නැත්නම් ඒගොල්ලොන්ට අවුරුදු 3ම වොරන්ටි දෙන්න බෑනේ. එතකොට ඒගොල්ලොන්ට පාඩුවක් මේක 2යි මාස 7ක විතර කැඩිලා ආවොත් ලැප් එක ඒගොල්ලොන්ට අපි තමයි මේක හදලා දෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ කස්ටමර්ට දෙන්නේ අවුරුදු 2යි. එතකොට ප්‍රශ්නයක් නැහැනේ. රයිට් ඒගොල්ලෝ ගාවට අවුරුදු 2ක් ඇතුළත දාවා ඒගොල්ලොන්ට තව අවුරුදු 2යි මාස 6ක් වොරන්ටි දෙනවා. ඒගොල්ලෝ කම්පැනියට දාලා හදලා දෙනවා. එතකොට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තව දෙයක් තමයි ඔයගොල්ලෝ දන්නේ නැහැ ඒක දන්නේ කඩෙන් තමයි අවුරුදු 2ක් වඩා වොරන්ටි දෙනවා. එයා ඔයාගේ අතින් අවුරුදු 2යි මාසෙකදී මොනවා හරි පිච්චෙනවා. අරගෙන එනවා කඩේට. ඒගොල්ලෝ කියනවා රයිට් මේක පිච්චිලා වොරන්ටි ඉවරයි. නමුත් ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝන්ට තාම මාස 6ක් විතර වොරන්ටි දෙනවනේ. ඒගොල්ලෝ ගෙනාපු කම්පැනියට දාලා ඒ ප්‍රොඩක්ට් කෑල්ල අරගන්නවා. එතකොට ඒගොල්ලෝ ඔයාගේ සල්ලි අරන් තමයි කෑල්ල හයි කරන්නේ. කො අර ආපු කෑල්ල හයි කරලා දෙනවා. ඒගොල්ලෝ ඒකට අලුතෙන් කෑල්ලක් අරගන්න. හරිද? එතකොට ඒගොල්ලොන්ට අලුතෙන් හાર્ඩ් ඩ්‍රයිව් එක ගන්න අලුතෙන් හાર્ඩ් ඩ්‍රයිව් එක හම්බ වෙනවා. ඔයාට තව හાર્ඩ් ඩ්‍රයිව් එකක් විකුණලා සල්ලිත් ගන්නවා. හරි ඒ වගේ දේවල් තියෙනවා. ඒක නිසා කලබලයට උස්සන් ඉන්න එපා. ගිහලා බලලා බ්‍රෑන්ඩ් එක බලන්න ඕනේ. ස්පෙක් එක සම්පූර්ණයෙන්ම අත්‍යවශ්‍ය කරන්න ඕනේ. හරිද? කලබලයට නිකන් කම්පියුටර් එක ගන්න කිව්වම එන මාර ආසාවන් මෙදින ඔක දඩබඩ කාලේ එවෙලෙම ගිහලා ගේන්න පුළුවන් නම් ගේනවා. එහෙම බෑ. ඉන්ටර්නෙට් එකේ හොයන්න ඕනේ. මොනවද මේ දවස්වල තියෙන බ්‍රෑන්ඩ් රයිට්. මේ දවස්වල යන ප්‍රයිස් එක මොකද්ද මේකේ? කියලා ඔයගොල්ලෝ ලැප්ටොප් එක යන සර්ච් කරලා බලන්න ඉන්ටර්නෙට් එකේ. තියෙනවානේ සයිට් වල. ඊට පස්සේ බලන්න එහා පොඩක් 2000ක් ප්‍රශ්න වලට කමක් නැහැ. ඒ ප්‍රොඩක්ට් එකම ගාල්ලේ මේ ගානට ගන්න පුළුවන් තැනකින් තමයි ගන්න ඕනේ. වොරන්ටි එක අනිවාර්යයෙන්ම 3 years වත් තියෙන්න ඕනේ. විශේෂයෙන් ලැප්ටොප් එකක් ගන්නකොට. ඩෙස්ක්ටොප් වල නම් එක එක කොටස් වලට පුතේ එක එක වොරන්ටි කාල සීමාවන් තමයි එන්නේ. හරි උදාහරණයක් පවර් සප්ලයි වලට අවුරුද්දයි වොරන්ටි. සාමාන්‍ය පවර් සප්ලයි එකකට අවුරුද්දයි වොරන්ටි. DVD ROM එකට අවුරුද්දයි වොරන්ටි. ඒ වගේ තියෙනවා. හරිද? මදර් බෝඩ් එකට අවුරුදු 2යි දැන් වොරන්ටි දෙන්නේ. ඉස්සර 3ක් වොරන්ටි ආවා. මලාට කඩවල් වලින් ඔක 2යි දෙන්නේ. ඒ වගේ විවිධ ගැටලු එනවා. හරි ඒව ගැන හොයලා ඒ වොරන්ටි එක ගැන හොයලා තමයි ගන්න ඕනේ. ඒ කියන්නේ ඇයි එහෙම වෙන්නේ? එහෙම හොයන්න ඕනේ ඇයි? දැන් උදාහරණයක් අපි දුමු ඔයා ලැප් එකක් ගන්නවා අවුරුදු 2යි වොරන්ටි තියෙන්නේ. ලැප් එකේ 1,11,000 i3 11 gen මොකක් හරි අලුත් එකක්. 1,11ක් විතර උනා. අවුරුදු 2 ගියාට පස්සේ ඔකේ මදර් බෝඩ් එක හරි ස්ක්‍රීන් එක හරි දාන්න නම් රුපියල් 12000ක් විතර වීදම් කරන්න ඕන. හරිද? දැන් අපි දැන් ගන්න වෙලාවට බලනෝනේ ආර කඩේ රුපියල් 2000ක් වැඩි. හැබැයි අවුරුදු 3ක් වොරන්ටි දෙනවා. ඒක අතරලා වෙන කඩේකට එනවා රුපියල් 3000ක් කඩේ අවුරුදු 2යි වොරන්ටි. හරි? ඒක ලොකු පාඩුවක් ඔයාලට පසු කාලිනව තියෙනවා රුපියල් 3000 වගේ නෙවෙයි. හරිද? ඒක නිසා බලන්න ඕනේ උපරිම වොරන්ටියක් තියෙන තැනකින් තමයි ඔය වගේ ලැප් එකක් ගන්නකොට ගන්න. අවමය 2 years වත් වොරන්ටි නැත්නම් ලැප් එකක් එතනින් ගන්න එපා. හරි? කොච්චර අඩුවට දුන්නත් අවුරුද්දයි නම් වොරන්ටි ගන්න නම් එපා. හේතුව කියන්නේ එතකොට යාළුවට සමහරලාට වොරන්ටි ඒ ගන්න කම්පැනි ක්ලේම් කරන්න බැරුව ඇති. ඒක ඔයගොල්ලන්ට අවුරුද්දක් වොරන්ටි දෙන්නේ. හරිද? ඒව ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඊළඟට මිල. ඊළඟට අහනවා මේ කේත ගහනවා මේ කම්පියුටර් ෂොප් වල නම් අහලානවා මේවා කම්පියුටර් හොඳ කියලා. එහෙම ඇත්තටම කියන්න බෑ පුතේ. හරිද? අපිට කියන්න බෑ මේකෙන් හොඳයි මේකෙන් නරකයි කියලා. ඕගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් ගන්නත් එක වොරන්ටි එක බලන්න. ඒකට දෙන ගෙවන ගාණ බලන්න. හරිද? ඊළඟට මේ පසු කාලින වෙලාවල දෙන සර්විස් එක බලන්න. වැඩහල් මේ කියලා දෙනවනේ. පස්සේ කාලේදී දැන් උදාහරණයක් ලැප් එක ගන්නකොට බුදුන් මේ
මේ කකුල් දෙකත් අත ගාලා මේ බිලව කාලා තමයි වා කස්ටමර් අපේ සර් කියලා ඔක්කොම මල් මල් මාලා දාන්න පුළුවන් නම් ඒවත් දාලා තමයි ලැප් එක විකුණන්නේ. හැබැයි ඔයා යන අවුරුද්දක විතර ඕක කැඩලා කියලා තම හතේකට ගණන් ගන්න නැහැ මාල් කාලයක් ගිහලා තමයි ඔයාට ඔයා ගැන බලන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. හරි එහෙම තියෙනවා. ඒ වගේ ආයතනය ගැන ඉස්සෙල්ලා ගියාම ටුක්ටක් හොයලා බලන්න කලින් ගත්ත කෙනෙක්ගේ ඒ වගේ හොයලා හොඳ වොරන්ටියක් හොඳ කස්ටමර් සර්විස් එකක් වොරන්ටි එකට ටක් ගාලා ක්ලේම් එක අරන් දෙන අදාළ වැඩ ඉක්මනට කරගන්න පුළුවන්. එහෙම එකක් ගැන අහන්න. සසිතු අහන ප්‍රශ්නයක් USB වලින් හොඳ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. USB වලට බ්‍රෑන්ඩ් තියෙනවද සසිතු? හරිද? ගොඩක් අහනවා Celix එකේ කම්පියුටර් හොඳද කියලා. අර කතාව තමයි කියන්න තියෙන්නේ. කියන්න තියෙන්නේ පුතේ අනිවාර්යෙන් කොහේ හරි Celix හරි වෙන මොනවා හරි ගමනක් ආවනේ ගාලා ගත්තාම ගොඩක් ෂොප් තියෙනවානේ. අපි බලන්න ඕනේ වොරන්ටි එක සහ මිල. හරිද? වොරන්ටි එක කොයිතර කාලෙ දෙනවද? ඊට පස්සේ අහන්න ඕනේ සාමාන්‍ය මේක වොරන්ටි ආවම ඒකට වොරන්ටි දැන් සමහර ඒවා තියෙනවා වොරන්ටි එකක් ආවට පස්සේ අපි ගිහිල්ලා කඩේට බාර දෙනවා ලැප් එක මාස 6ක විතර හම්බෙන්නේ. එතකොට වොරන්ටි අවුරුදු දෙකයි අවුරුදු එකමාරයි වොරන්ටි හම්බෙන්නේ. මාස 6ක්ම කඩේ තමයි තිබුණේ. ඒ වගේ අහන්න ඕනේ රයිට් මේකේ හදිසිය වොරන්ටියක් ආවොත් කොච්චර කාලෙ යනවද ඔයගොල්ලෝ මේක ක්ලේම් කරලා දෙන්න. ඒ වගේ පොඩ්ඩක් අහලා බලලා තමයි ගන්න ඕනේ නිකන් ඔය ගිය උත්සාහයෙන් නැතුව. හරි. මේ දවස්වල ගොඩක් අම්මලා තාත්තලා ලැප්ටොප් ඔය ඩෙස්ක්ටොප් ඔයගොල්ලෝට අරන් දෙනවනේ දැන් මේ ක්ලාස් නිසා නේද? එතකොට මේ අනිවාර්යෙන්ම වැඩි මිලට තමයි මේ දවස්වල ටිකක් අලරි වෙන්නේ. ඒක කම්පියුටර්ස් එනවා අඩු ලංකාවට දැන්. ඒක නිසා මේ තියෙන ඒවා ගොඩක් හෙන ගණන්. හරිද? ඒක නිසා මේ එහෙම හෙන ගණන් දීලා ගන්න යන්නේ නැතුව තමන්ට ගැලපෙන දේ බලලා ගන්න මේවයි. අන්න ඩෙල් හොඳයිද කියලා අහනවා. පෙන් වලට හොඳ බ්‍රෑන්ඩ් එකක් බලද්දි පෙන් වලට නම් කිංස්ටන් තමයි හොඳ. කිංස්ටන් ට්‍රාන්සෙන්ට් හොඳයි. ඩෙල් කියන්නේ හොඳ බ්‍රෑන්ඩ් එකක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඩෙල් වල හොඳයි. නමුත් කොමන් එරර්ස් එනවා තියෙනවා. වොරන්ටි එක අවුරුදු 3 ගන්න උපරිම try කරා. හරිද? මොනවා ගත්තත් ගන්න වොරන්ටි එක අවුරුදු 3 ගන්න. එතකොට ඔයා ලක්ෂයක් දුන්න ගත්තත් ඒක අවුරුදු 3කට වටිනවා. හරි? ඒ නිසා මේ දේවල් ගැන වොරන්ටි එක ගැන සැලකිලිමත් වෙන්න. වොරන්ටි එක මම කිව්වා වගේ කම්පැනි වොරන්ටි එකක් දෙනවා එකක්. අනිත් එක තමයි දීර්ඝ කල වගකීම් කියලා දෙනවනේ. දීර්ඝ කල වගකීම්. සාමාන්‍ය අබාන්ස් ලගේ සිංගර් ලගේ කම්පියුටර්ස් මම කියන්නේ ගන්න නම් එපා කියලා කියනවා. මොකද මේ ගොඩක් දුරට වොරන්ටි ක්ලේම් කරන්න ගියාම හරි ප්‍රශ්නේ වෙයි. සාමාන්‍ය කණේකට වලට අමාරුයි. අපි උදාහරණයක් හිතමු මෙන්න මෙහෙම අබාන්ස් එකකින් ලැප්ටොප් ගන්න නම් අවුරුද්දේ වොරන්ටි. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේකේ ප්‍රයිස් එක 1,10,000යි 1,10,000යි අවුරුද්දක් වොරන්ටි තියෙනවා. ඊට පස්සේ වහනවා බැරිද මේක අවුරුදු 3ක් වොරන්ටි ගන්න. පුළුවන්. මේක රුපියල් 8,000ක් වැඩි වෙනවා. නමුත් ඔයා හොයලා බලන්න එයාට දෙන 1,18,000 වඩා අඩුවෙන් සමහරට ගන්න පුළුවන් වේ 3 years වොරන්ටි තියෙන ලැප්ටොප්. ඒකම ගන්න පුළුවන් වේ එළියේ. හරි? එහෙම හොයලා බලන්න ඕනේ. extended warranty කියන එක සාමාන්‍ය ඔය නිෂ්පාදන සමාගම නෙවෙයි ගොඩක් දුරට දෙන්නේ විකුණන ආයතන. හරිද? ඒගොල්ලන්ට දෙන්න ඒ extended warranty කියන්නේ ඇත්තට මේක බොරුවක් කරන්නේ. නිෂ්පාදන ආයතනයේ අවුරුදු 3ක් ඒගොල්ලන්ට warranty දීලා තිනවනේ. ඒගොල්ලෝ අවුරුද්දේ කස්ටමර්ට දෙන. ඊට පස්සේ කස්ටමර් අහනවා බැරිද අවුරුද්ද වැඩි කරගෙන. රයිට් පුළුවන්. මේ 5000ක් වැඩි වෙනවා. නමුත් ඒගොල්ලන්ට warranty තියෙනවා ඇත්තට. හරි? extended warranty කියන නම් වැඩි හිතන්න එපා. වැඩිමේ වගකීම. සාමාන්‍ය Celix ලා මම දන්නා ගොඩක් දුරට ඕක දෙනවා. අවුරුදු 3ක් 5ක් විතර දෙනවා. ඒක ඉතින් කරන්නේ ඒගොල්ලෝ මේ කැලි දානනොත් නම් සල්ලි ගන්නවා. මෙහෙයුම් පද්ධතිය වගේ ෆ්‍රී කරලා දෙනවා. සර්විස් එකක් වගේ පොඩි ෆ්‍රී කරලා දෙනවා. ඒකත් ඉතින් සමහරවිට කැලි දාන කැලි වලින් අර ගන්නවා. ව්‍යාපාර එහෙමයි. හරි? ආයි නෝට් එක ලියාගන්න තුන්ටක් එතන යා කියන්නේ. ඔන්න ඉතින් ඉපාර අහනවා Dell ද හොඳ Asus ද කියලා. ඇත්තටම Dell brand එක හොඳයි Asus වලට වඩා. Dell එක හොඳයි. يعني ඉස්සර ඉඳලම තියෙන brand එකක් නේ. Dell එක සාමාන්‍ය කාලයක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. right ඒකට යටි ලියන්න මේ පරිගණක මිලදී ගැනීමේදී සැලකිය යුතු තාක්ෂණික නොවන කරුණු අංක 1 වගකීම. අංක 1 වගකීම warranty. අංක 1 වගකීම warranty.
warranty. ඒකේ අර්ථය යන්න පරිගණකයක් මිලදී ගැනීමේදී පරිගණකයක් මිලදී ගැනීමේදී ඒ තුල ඇති කොටස් වලට 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 නිෂ්පාදන ආයතනය විසින් කොතරම් කාලයක් නිෂ්පාදන ආයතනය විසින් කෙතරම් කාලයක් නිෂ්පාදන ආයතනය විසින් කෙතරම් කාලයක් නිෂ්පාදන ආයතනය විසින් කෙතරම් කාලයක් සඳහා නිෂ්පාදක වගකීමක් ලබා දෙන්නේද යන්න ඊතරම් කාලයක් සඳහා නිෂ්පාදක වගකීමක් ලබා දෙන්නේද යන්න සැලකිය යුතුය ඊතරම් කාලයක් ලබා දෙන්නේද යන්න කොතරම් කාලයක් වගකීම ලබා දෙන්නේද යන්න සැලකිලිමත් විය යුතුය එමෙන්ම එම වගකීමේ කාලය එමෙන්ම එම වගකීමේ කාලය දීර්ඝ කිරීමට හැකිද යන්න පරීක්ෂා කළ යුතුය දීර්ඝ කිරීමට හැකිද යන්න පරීක්ෂා කළ යුතුය හැකිද යන්න පරීක්ෂා කළ යුතුය තවද පරිගණකයේ මිලදී ගන්නා වෙළඳ සැල එම කොටස් සඳහා
එම කොටස් සඳහා නිෂ්පාදන ආයතන ලබා දෙන වගකීමම නිෂ්පාදන ආයතන ලබා දෙන වගකීමේ කාලයම නිෂ්පාදන ආයතන ලබා දෙන වගකීමේ කාලයම නිෂ්පාදන ආයතන ලබා දෙන වගකීමේ කාලයම ලබා දෙන්නේද යන්න සැලකිලිමත් විය යුතුය. ලබා දෙන්නේද යන්න සැලකිලිමත් විය යුතුය. ආයෙ කියන තවද පරිගණකයක් මිලදී ගන්නා වෙළඳසැල එම කොටස් සඳහා නිෂ්පාදන ආයතන ලබා දෙන වගකීමම නැත්නම් නිෂ්පාදන ආයතන ලබා දෙන වගකීමේ කාලයම ලබා දෙන්නේ යන්න සැලකිලිමත් විය යුතුය. සැලකිලිමත් විය යුතුය. අංක 2 මිල. අංක 2 මිල. මිල පරිගණකයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු වැදගත් කරුණක් නම් එහි මිල. සැලකිලිමත් විය යුතු වැදගත් කාරණාවක් නම් එහි මිල. එහි මිල මිලදී ගන්නා පරිගණකය තුළ ඇති කොටස් වලට එහි මිල මිලදී ගන්නා පරිගණකයේ ඇති කොටස් වලට ගැළපෙන මිලක්ද යන බව බවයි. එහි මිල ගැළපෙන මිලක්ද යන බවයි. ඒ සඳහා ඔබට පරිගණකය මිලදී ගැනීමට පෙර පිරිවිතර සකස් කර එහෙම නැත්නම් ස්පෙસિෆිකේෂන් එකක් සකස් කර
හරිද මම කිව්වේ අපි මිලදී ගන්න පරිගණකයේට ගැළපෙන විලක් තියනවාද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. හරිද ඊට පස්සේ මම කිව්වා ඒ සඳහා ඔබට පිරිවිතර එහෙම නැත්නම් ස්පෙસિෆිකේෂන් එකක් සකස් කර බැලිය හැකිය. පිරිවිතර සකස් කර බැලිය හැකිය. right එතකොට ඔන්න අර මම ඉස්සෙල්ලා කියපු කාරණා ටික තමයි ඔය ලිව්වේ අපි කම්පියුටර් එකක් ගණිතදී සැලකිලිමත් වෙන්න ඕනේ පුතේ අනිවාර්යයෙන්ම කම්පියුටර් එකේ තියෙන කොටස් 90 මිල ඒ කියන්නේ හાર્ඩ් දැන් සමහරලාට ඔයගොල්ලෝ දැන් බලන්න ඔයගොල්ලෝ ස්පෙસિෆිකේෂන් ඒ කියන්නේ අර මම කලින් සතියේ කිව්වේ මුලින්ම හොයලා තියාගන්න කියලා පත්තර කොලයක් එහෙම නැත්නම් දෙනවා මේ මොනාරි මේ පත්තර කොලයක් හරි ඔය නැත්නම් කඩවල වලට ගියාම දැන් ලීෆ්ලට් එකක් හරි අරගෙන බලන්න ඒකේ මිල ගණන් වෙනස් වෙලා තියෙන්නේ මේ මොන කොටසේ මොන දේ නිසාද කියලා. තමලට hard drive එක 1 tera නිසා ගාන අඩු ඇති 2 tera එකේ ගාන වැඩි ඇති. ඒ වගේ ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න ඇයි මෙහෙම ගණන් වෙනස් වෙන්නේ? processor එක මේක i3 ද මේක මොකද්ද? එහෙම කියලා spec එක ගැන බලන්න නම් මේ පාඩම හරියටම ඔයගොල්ලෝ තේරුම් අරගෙන ඉන්න ඕනේ. එහෙම නැතිනොත් ප්‍රශ්නයක්. හරිද? ඊළඟට අපිට අවසානයේදම තියෙනවා තව කෙවෙනි සහ ජාල ගැන කතා කරන්න. හරි කෙවෙනි සහ ජාල ඒ කියන්නේ අපේ පරිගණකයේ තියෙන අපි සැලකිලිමත් වෙන්න ඕන තව දෙයක් තමයි කෙවෙනි සහ ජාල සම්බන්ධයෙන්. හරිද? ඒ කියන්නේ කම්පියුටර් එකට බාහිරින් USB port කොච්චර දීලා තියෙනවද? හරිද? ඊළඟට network cable එක කොච්චර තියෙනවද? ඊළඟට මේක බලන්න ඕන මේ ඉන්ටර්නෙට් පහසුකම යන්න අවශ්‍ය කරන දේවල් ටික තියෙනවද? ඔය දේවල් ගැන තමයි බලන්න ඕනේ. ඊළඟට අමතර දේවල් විදියට. හරිද? දැන් USB වල අලුත්ම version එක තමයි 3.0 GHz එක තමයි අලුත් එක. පරණ කම්පියුටර් එක නම් 2 GHz තමයි transfer speed එක. අලුතෙන් motherboard එකක් ගන්නකොට ඒකේ දැන් කඩවල වලින් අහුවට කියන්නේ ආ board එක මොකද්ද කියලා ඉන්ටර්නෙට් එකේ search කරලා බලන්න. ඒකේ USB port කීයක් තියෙනවද? ලැප්ටොප් එකක් ගන්නවනම් බලන්න USB port කීයක් තියෙනවද? 10ක් 12ක් ඕනේ අඩු ගානේ 3ක්වත් තියෙන්න ඕනේ USB port. සමහරවිට keyboard එක මොන හරි keyboard එකක් ගහ ගන්න, pen drive එකක් ගහ ගන්න, තා මොන හරි එකක් USB එකක් high කර ගන්න ඕනොදී අවගේ keyboard මේ USB port 3ක්වත් තියෙන්න ඕනේ. ඒක 3.0 කියන්නේ අලුත් එක. speed එකෙන් වැඩි එක. ඒ වගේ ports තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට අමතරව බලන්න ඕනේ තව මොනවද network එක කියන්නේ internet port එක තියෙනවද? හරිද? ඔයාලට internet යන්න අවශ්‍ය කරන RJ45 connector එක high කරන්න පුළුවන්. මේ වගේ network port එක තියෙනවද? සමහර lap වල දැන් network port එක එන්නේ නැහැ wireless විතරයි පාවිච්චි කරන්න පුළුවන්. හරිද? ඒ දේවල් ගැන අනිවාර්යෙන්ම බලන්න ඕනේ. නිකන් laptop එක උස්සගෙන පස්සේ වල වැඩක් නැහැ. ආයි අපිට return කළා ආයි එකක් දෙන්නේ නැහැ. ඒක නිසා බලන්න ඕනේ network port එක මේ වගේ desktop එකේ නම් අනිවාර්යෙන් වෙනවා. ඉස්සරහපු එක නම් සමහර ඒවා ඇවිල්ලා නැහැ. නමුත් දැන් එන motherboard වල තියෙනවා. ඊළඟට USB port බලන්න මේ තියෙන 2.0 එක. මේ තියෙන 3.0 එක. නිල් පාටින් පේනවා කියන අලුත් port එක මේක. ස්පීඩ් එක වැඩි. ඒ වගේ බලන්න වර්ග දෙකම තියෙනවාද කියලා. මොකද සමහර pen drive තියෙනවා පරණ pen drive මේක port වලට ගන්නෙ නැහැ. එතකොට පරණ ටිකක් වේගී අඩු port එක තියෙන්නත් ඕනේ. ඒ දේවල් ගැන බලන්න network port එක මේ RJ45 connector එක high කරන තැන ඒව තියෙනවද USB port ගැන සැලකිලිමත් වෙන්න ඕනේ අනිවාර්යෙන්. ඊළඟට laptop එකක් ගන්නවා නම් DGA port එක තියෙනවා. එහෙම නැත්නම් HDMI port එකද තියෙන්නේ. ඒ කියන්නේ හදිසියේ ප්‍රොජෙක්ටර් එකක් කියම high කරන්න ඔයාට ඕන වෙනවා නම් ඔයා බලන්න right. මොකද්ද මේකේ VGA port එකක් තියෙනවද? එහෙම නැත්නම් HDMI ද තියෙන්නේ. ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන අනිවාර්යෙන්. ඊළඟට Bluetooth හරි Wi-Fi හරි තියෙනවද? desktop එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් inbuilt දැන් එනවා සමහර motherboard තියෙනවා. මේ laptop එකක් ගන්නවා නම් Wi-Fi තියෙනවද? ඒකේ කොච්චරද speed එක? ඔය දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වීම අනිවාර්යයි. හරි ඔන්න අහනවා පරණ printer cable ගන්න තැන කොහෙද තියෙන්නේ කියලා. printer එකේ වර්ගෙත් එක පොඩක් කඩවල වලට කියලා තමයි ඉතින් අහලා බලන්න වෙන්නේ නේද? ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි ඒක තියාගෙන පොඩි ප්‍රැක්ටිකල් එකක් දෙනවා මම ඊට පස්සේ ඔයගොල්ලන්ට ලියන්න. මාතෘකාව කෙවෙනි සහ ජාල සම්බන්ධතාව.
කෙවෙනි සහ ජාල සම්බන්ධතා කෙවෙනි සහ ජාල සම්බන්ධතා කෙවෙනි සහ ජාල සම්බන්ධතා ඒක අරන් ලියන්න පරිගණකයකට විවිධ උපකරණ සම්බන්ධ කිරීම සඳහා බාහිරින් තිබිය යුතු ports 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 ගැන සැලකිලිමත් විය යුතුය. 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 ඒ අතරින් A කියලා දාලා මේක ලියන්න A කියලා දාලා විශ්ව ශ්‍රේණි බසය Universal Serial Bus USB කියලා ලියලා මෙතන ඉඳලා මේ ටික ඔක්කොම ටක් ගාලා ලියාගන්න. ඔය ටිකම ලියාගන්න. විශ්ව ශ්‍රේණි බසය Universal Bus කියලා ලියලා මෙතන ඉඳලා මේ දින උදාහරණ memory card barcode reader web camera සිංහල නම නගරත් කමක් නැහැ. මෙන්න මේ ඉංග්‍රීසි වචන ටික විතරක් ලියා ගන්නකො. USB වලට සම්බන්ධ වෙන ටක් ගාලා ලියන්න.
ඊළඟට B එක ජාල කෙවණිය network port RJ45 connector කියලා ලියලා පරිගණකයේ ජාලගත කිරීමට මෙම කෙවණිය භාවිතා කරයි ඒ ලියවන ඇති. දැන් ඒක මේ ටික ලියවන USB B කියලා දැම්මා ජාල කෙවණිය මෙතෙන් ගම්ම ලිව්වා network port එක RJ45 connector එකකින් කියනවා ඊට පස්සේ ලියන්න ඕන මෙතන පරිගණකයේ ජාලගත කිරීමට මේව කෙවණිය භාවිතා කෙරේ. හරිද? එච්චරයි. හරිනේ ඊට පස්සේ යටින් C එක Bluetooth හරි ඔන්න එතකොට මේ දැන් මේමයි සමහර ප්‍රශ්න වලට පුතේ ක්ලාස් එක වෙලාවදී උත්තර දෙන්න බෑ. ඒ කියන්නේ ඔයගොල්ලෝ හાર્ඩ්වෙයාර් ප්‍රශ්න ගොඩක් අහනවා. එක එක ප්‍රශ්න අහනවානේ සමහර අය අහනවා මේ printer cable හොයාගන්නේ කොහෙන්ද කියලා. ඔය ඉතින් කඩවල වල නම් කියන්න ඒ කියන්නේ හොයාගන්න පුළුවන් printer එකේ වර්ගෙත් එක්ක පුතේ ඔය කඩේකට ගිහිල්ලා අහන්න මේකට cable එකක් ගන්න පුළුවන්. එක එක ප්‍රශ්න අහනවානේ පන්තියේදී සමහර දේවල් මෙහි ඉන්න ඕනවලට කියලා දෙන්න පුළුවන් ඔන්ලයින් එකේදී. හැමෝටම ඔක කියලා දෙනකොට සමහර අයට ඔක වදයක් වෙන්න පුළුවන්. හරි ඒක නිසා ඔයාලගේ මේ වගේ ප්‍රශ්න මගේ WhatsApp එකට එවන්න. එතකොට මම එහෙම ඉඳ බලලා උත්තරයක් දාලා තියන්නම් WhatsApp එකට. right ඊළඟට දැන් මම ඔයගොල්ලන්ට දෙනවා පොඩි වැඩක්. ඊළඟ පාඩම අපි ලබන සතියේ පටන් ගන්නවා Excel පාඩම. මතකද දන්නේ නැහැ Kids 2 එකේදී ඔයගොල්ලන්ට Excel කරා ආයෙ මුලින් ඉඳලා තියෙනවා Excel 9 වසරේදී. හොඳ පාඩමක්. අනිවාර්යයෙන්ම හැමෝම කරන්න ඕනේ. හේතුව O level විභාගයට තියෙන පාඩමක් තමයි Excel. හරිද? සීලෝ දෙනා ලබන සතියේ ඉන්න ඕනේ absent වෙන්නේ නැතුව. සම්මුති දාන WhatsApp number එක බුදුහාමේ පන්ති පටන් ගත්ත කාලේ ඉඳලා කියනවා මම WhatsApp number එක. හරි මෙහෙමයි. මම ආයෙමත් එවන්නම්. WhatsApp number එක ගානේ බුද්ධ මේ ඔයාලගේ ඔය අවශ්‍ය දේවල් වල විතරක් පාවිච්චි කරන්න නිකන් සමහර අය මේ නෝට් එවන්න ඒ වගේ ඒවා දාලා එවනවා. ඉතින් ඒ වගේ දේවල් නම් නෝට්ස් එවන්න ඒවන කරන්න අමාරුයි. ඔන්න WhatsApp number එක ඔකට තියෙනවා හරිද? පත්විඳු වාලේ තානවස පන්ති පටන් ගන්නේ නැද්ද කියලා. පන්ති පටන් ගන්නවා දැම්ම දිනයක් කියන්න බෑ පුතේ සමහරට පෙබරවාරි මාසෙත් බැරි වෙයි. හේතුව ඔයාලා දන්නවනේ අපේ ක්ලාස් එකේ සාමාන්‍යයෙන් ළමයි යක් වැඩි ප්‍රමාණයක් ඉන්නවානේ. අනිත් ඒක දෙකට කඩ කරනවා කියන්නේ දවස් දෙකකට කරන්න බෑ. මෙහි ඉන්න ළමයි ප්‍රමාණයත් එක්ක ගොඩක් ළමයි ඉන්නවා. හරිද? ඒක නිසා ප්‍රශ්නයක් තියෙනවා සහ දැන් වෙද්දි මේ ගාල්ල අවට ඔයගොල්ලෝ දන්නවනේ හබරාදු ඔය කොටස් වල ටිකක් මේ රෝගීන් වැඩි ලෙඩ වැඩි වෙනවා. ඒක නිසා පොඩක් බලමු අපි. බලලා ඔයගොල්ලෝ දැනුවත් කරන්න පස්සේ සාමාන්‍ය විදිහට පටන් ගන්නවා නම්. හරි. ලොකු ප්‍රශ්නයක් තමයි මම දැන් ඔන්ලයින් ක්ලාස් එක ඒ කියන්නේ. ඔයගොල්ලෝට ළඟ ඉඳන් උගන්වනවා වගේ නෙවෙයි.
ප්‍රශ්නයක් අහන්න බෑ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේදී මට පාඩම ගණන් වෙන්නේ නැහැ. ඒ වගේ ගැටලු ටිකක් තියෙනවා ප්‍රායෝගික ප්‍රශ්න තියෙනවා. අපි පුළුවන් ඉක්මනට බලමු ඉතින් සාමාන්‍ය ක්ලාස් එකට ඔයගොල්ලෝ සහභාගී කරගන්න. හරි අපි උත්සාහ කරනවා අපි වැඩ 25 දැන් පස්සේ ඒ එක එක ප්‍රදේශවල තියෙන ප්‍රශ්නත් එක්ක ගෙන්න ගන්න අමාරුයි. එහෙම නොදින් මීට වඩා මේ ලොකු ප්‍රශ්න ළමයි ඔයගොල්ලෝ අනිත් ක්ලාස් එකට ආවම ඔය 100ට 100ක් ඔය දේවල් පිළිපදිනවත් අඩු වෙන්නේ පුතේ ඒකින්ද ප්‍රශ්නයක් තියෙනවා බලමු ඉක්මනට සාමාන්‍ය විදිහට ක්ලාස් එක පටන් ගමු හරි ලබන සතිය වෙද්දි මම වැඩක් දෙනවා ලියා ගන්න ප්‍රශ්නයක් ලියා ගන්න මේ ප්‍රශ්නේ නෝට් එකට යටින් ලියා ගන්න ප්‍රශ්නේ ලියා ගන්න ප්‍රශ්නේ මම කියන්නම් ලියා ගන්න ප්‍රශ්නේ graphic design එහෙම නැත්නම් ඔය මොන හරි මේ මොනවාද ඔය banner එහෙම නිර්මාණය කරන කෙනෙකුට ඔයාලා ලියා ගන්න graphic designer කෙනෙකුට graphic designer කෙනෙකුට ගැළපෙන පරිගණකයක් මිලදී ගැනීමට අවශ්‍ය කරන graphic design කෙනෙකුට ගැළපෙන පරිගණකයක් මිලදී ගැනීමට අවශ්‍ය කරන graphic design කෙනෙකුට ගැළපෙන පරිගණකයක් මිලදී ගැනීමට අවශ්‍ය කරන පිරිවිතර සකස් කරන්න graphic designer කෙනෙකුට මිලදී ගැනීමට අවශ්‍ය කරන පරිගණකයක පිරිවිතර සකස් කරන්න කිව්වහම ඔයාලට තේරෙන විදිහට ඉන්ටර්නෙට් එක බලලා හරි කමන්නේ මේ තියෙන්නේ පිරිවිතරයක් පරිශීලක අවශ්‍යතා අනුව පරිගණකයක් සඳහා තාක්ෂණික පිරිවිතර සැකසීමේදී සලකා බැලිය යුතු කරුණු කියලා මේ තියෙන උදාහරණ හරිද මේක තියෙනවා ප්‍රොසෙසර් එක මොකක්ද වර්ගයේ ස්පීඩ් එක RAM එක කොච්චරයිද ගන්න පුළුවන් මේ තියෙනවා මේකේ වර්ග දාලා තියෙනවා පරම්පරාව ඔය ඔක්කොම මේකේ දාලා දිනවා hard drive මොනවද ගන්න දැනට තියෙන්නේ මොනවද හරිද මේවයින් ඔයා try කරලා හොයලා බලන්න සාමාන්‍ය graphic design කියන්නේ ටිකක් වැඩිපුර වැඩ කරන කෙනෙක් වැඩිපුර VGA එක ටිකක් හොඳට තියෙන්න ඕනේ කෙනෙක් හරිද VGA එකේම ටිකක් heavy works කරන කෙනෙක් නිසා ඕගොල්ලෝ බලන්න මෙයාට ගැළපෙන පරිගණකයක් ගන්න කොච්චර වගේ වියදමක් යයිද වර්තමානයේ තියෙන cost එක අනුව ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන් දැන් ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා දැන් මේ ක්ලාස් එකේ ඉන්න හැමෝටම ඉන්ටර්නෙට් තියෙනවානේ ප්‍රයිස් එක එහෙම හොයාගන්න හරිද සම්පූර්ණ කම්පියුටර් එකක් ඔන්ලයින් ටයිප් කරලා Google එකේ සර්ච් කරලා ප්‍රයිස් එක ගන්න එක ගමන් නැහැ නැත්නම් ඒක ස්පෙක් එකත් එක්ක තමයි හැබැයි හදලා තියන්න ඕනේ හදලා මම ලබන සතියේ ඔයගොල්ලන්ට කියනවා මගේ WhatsApp එකට එවන්න කියලා එහෙම කිව්වට පස්සේ තමයි ඔයගොල්ලෝගේ මම ඒක බලනවා හරිද ඒක නිසා මට අනිවාර්යයෙන්ම ලැබෙන්න සලසන්න ඕනේ ඊළඟ කාරණාව දැන් මේ සතියේ ඉඳලා පුතේ YouTube channel එකට වීඩියෝස් දාන්නේ නැහැ කියලා තමයි තීරණය කරලා තියෙන්නේ. ඔයාලට වීඩියෝ එක ඕනේ නම් පෙන් එකක් අරගෙන අවිල්ල ඔෆිස් එකකින් තමයි ගන්න වෙන්නේ. හැබැයි ඒ ක්ලාස් එකේ වීඩියෝ වල මම ඔයගොල්ලන්ට පාඩම් වලට අවශ්‍ය කරන අර කලින් මම දාලා තියෙනවා වගේ වීඩියෝස් හදලා දාන්නම් Excel වලට ඔය අනිත් ඔෆිස් පැකේජ් වල ඔපරේටින් සිස්ටම් වල තියෙන ප්‍රශ්න වලට වීඩියෝ මම හදලා දාන්නම්. සම්පූර්ණ පන්ති වීඩියෝ එක නම් ඔයගොල්ලන්ට ගන්න වෙන්නේ ඔෆිස් එකට ඇවිල්ලා. හරිද? පොඩි ගැටලු තියෙන හින්දා එහෙම තීරණය කරා. රයිට් එතකොට ලබන සතියේදී ওই ප්‍රශ්නට උත්තර දෙන්න ඊළඟට ලබන සතියේ ඉඳලා ඔයගොල්ලෝ ලොග් වෙන්න ඕනේ. ඔයාලා ලියාපදිංචි වෙද්දි මෙහෙට දෙන නමින්. හරිද? එක එක නම් වලින් ලොග් වෙන්න එපා. එහෙම ලොග් වෙන අය මම අයින් කරනවා. දැන් අදත් කවුද මන් දන්නේ අමුතු නමකින් කෙනෙක් ඉන්දියා. කවුද ගුරුන්නාන්සේ කෙනෙක්. අයින් කළා දැන් මට දන්නේ නැහැ මම පන්ති ඉන්න ළමයෙක්ද කියලා. අනිවාර්යෙන්ම ඔයාගේ නම polite name එක වාගේ මෙහෙ ලියාපදිංචි දීපු නමත් එක්ක ලොග් වෙන්න. සමහර අය ඉන්නවා ෆෝන් එකේ නමින් තමයි ලොග් වෙන්නේ. මට එතකොට මොකද කියන්න බෑ. සමහරවිට ප්‍රශ්න අහනවා මේ Huawei Y9 මම කියන්නේ Huawei Y9 මේව තමයි. ඒක නිසා තමන්ගේ නමත් එක්ක ලබන සතියේ ඉඳලා ලොග් වෙන්න ඕන. හරි ඊළඟට 3ට ක්ලාස් එක පටන් ගන්නවා 3ට ක්ලාස් එක පටන් ගන්නවා 3 වෙද්දී ඔන්න දැන් අර මේ අප්පොලසන් ආදී දෙනවා එයාගේ නම Galaxy J2 Prime. එහෙම වෙන්න බෑ අපේ සතියේ ඉඳලා තමන්ගේ නම දාගෙන තමයි ලොග් වෙන්න ඕනේ. ෆෝන් එකෙන් නම් ලොග් වෙන්නේ ඔන්න ඉතුරු අඩන්න එපා. ෆෝන් එකෙන් නම් ලොග් වෙන්නේ ෆෝන් එකේ තියෙනවනේ මේ ලොග් වෙන වෙලාවට ඔයාගේ නම දාගන්න. එතකොට හරි.
හරි ලොකු වැඩක් නෙවෙයි මුන්තිට නම ටයිප් කරලා ලොග් වෙන්න. හරිනේ එහෙනම් අදට ක්ලාස් එක ඉවර කරනවා ප්‍රශ්නෙට උත්තර ලියාගෙන ඉන්න ලබන සතියේ මම අහනවා අනිවාර්යයෙන්ම ලබන අඟහරුවාද හවස 3ට ක්ලාස් එකේදී හම්බ වෙමු. Excel පාඩම පටන් ගන්න නිසා ඔෆිස් පැකේජ් එක දාගෙන තියාගන්න 2013 2014 2016 හරි ඕනම එකක් දාගෙන තියාගන්න දාලා ලෑස්ති වෙලා ඉන්න පාඩමට ලබන සතිය අපි පැතුරුපත් Excel පාඩම පටන් ගන්නවා. හරිනේ එහෙනම් good evening සියලුම දෙනාට පරිස්සමෙන් ඉන්න දැන් ඉස්කෝලේ පටන් ගන්න නිසා ඔයගොල්ලෝ ඉස්කෝලේ යන්න පුළුවන්. සෞඛ්‍ය උපදෙස් අනිවාර්යෙන් පිළිපදින්න නැත්නම් වැඩේ ලෙඩේ වෙනවා. ඒක නිසා පරිස්සමෙන් ඉන්න සියලුම දෙනා ලබන සතිය හවස 3ට හම්බෙමු. එහෙනම් සර් ගෙන් එන්න බුදු සරණයි හැමෝටම.